හරි අපි එහෙනම් මේ පාඩම පටන් ගමු ස්ථාවර ආදායම් සුරකුම්පත් මිලකරණය කියන පාඩම. දැන් මේක මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් අක්ෂර කරන. දැන් මේක අපේ කලින් මුද්‍රේ කාලිකාගේ පාඩමටම සම්බන්ධ පාඩමක්. ඒ සංකල්පම් භාවිතා කරලා අපිට මේ පාඩම ඉගෙනගෙන යන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු ස්ථාවර ආදායම් සුරකුම්පතක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඕගොල්ලෝ මම කලින් පාඩම්වලදී කලින් පාඩමකදී හැඳින්වුවා කියන්නේ දල වශයෙන් කිව්වා කොටසක් කියන්නේ මොකක්ද කියලා නේද? දැන් කොටසක් කියලා කියන්නේ කරන්න පුළුවන් ආයෝජනයක්. දැන් ඒ වගේ අපිට කරන්න පුළුවන් තවත් මේ ආයෝජන විදිහක් තමයි මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් කියලා කියන්නේ. එතකොට කොටස් වගේම කරන්න පුළුවන් තවත් ආයෝජන ක්‍රමයක් තමයි ස්ථාවර ආදායම් සුරකුම්පත් කියලා කියන්නේ. එතකොට මොකක්ද මේ ස්ථාවර ආදායම් සුරකුම්පතක් කියලා කියන්නේ? ස්ථාවර ආදායම් සුරකුම්පතක් කියලා කියන්නේ ඇත්තටම මේක කොටසක් වගේම මූල්‍ය උපකරණයක්. ඒ කියන්නේ මේ මූල්‍ය ක්‍රියාවලියක් සඳහා භාවිතා කරන උපකරණයක්. එතකොට මේ උපකරණය භාවිතා කරන්නේ කුමක් සඳහාද? මේ උපකරණය භාවිතා කරන්නේ ණය ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් අපිටත් සමහර වෙලාවට නේද මුදල් අවශ්‍යතාව එනවා. ඒතර මුදල් අවශ්‍යතාවක් ඇති වුණාම බැංකුවට ගිහිල්ලා ණය මුදලක් ලබා ගන්නවා. ඒතර මේ වගේ මේ විශාල සමාගම් වලට ඒ වගේම අපේ රජයට ආණ්ඩුවට උනත් ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මුදල් අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවල් වලට ඒගොල්ලන්ට ණය ලබා ගන්න විවිධ අපි කියනවා විවිධ සෝසස්. ඒ කියන්නේ මොනවද? විවිධ ප්‍රභව තියෙනවා. එතකොට මේ විවිධ ප්‍රභව වලින් එකක් තමයි අපිට වගේ මේගොල්ලන්ට බැංකු වලින් ණය ලබා ගන්නත් පුළුවන්. සමාගම් වලට කියලා බැංකු වලින් ණය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව රජයටත් පෞද්ගලික සහ රාජ්‍ය බැංකු වලින් ණය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ලබා ගන්න පුළුවන් ණය ප්‍රමාණ සීමා සහිතයිනේ බැංකු වලින්. ඒතර ඒගොල්ලන්ට තවත් ණය ලබා ගන්න පුළුවන් ප්‍රභවයක් තමයි මේ මහ ජනතාවගේ සාමාන්‍ය ආයෝජනයට කැමැත්තෙන් ඉන්න ආයෝජකයන්ගෙනුත් මේ ණය ලබා ගන්න පුළුවන්. ඒතර අන්නේ විදිහට ණය ලබා ගන්න භාවිතා කරන මූල්‍ය උපකරණය තමයි මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් කියලා කියන්නේ. ස්ථාවර ආදායම් සුරකුම්පතක් කියන්නේ සමාගම් හා රජය මගින් ආයෝජකයන් වෙතින් ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණයක්. මෙසේ ණයට ලබා ගන්න අරමුදල් විවිධ ව්‍යාපෘති සහ අනෙකුත් කටයුතු සඳහා යොදාගෙන ඉල්ලුවා. ඒ කියන්නේ මේ ණයට ලබා ගන්න නැහැ නේද මොකක් හරි. කියන්නේ නිකන් ඔහේ ණය ලබා ගන්නවද නැහැ නේද මොකක් හරි මුදල් අවශ්‍යතාවක් සමහර විට පඩිනඩි ගේම් වගේ ඉදින්දා කටයුත්තකට මුදල් හදිස්සියක් වෙලා එහෙම ලබා ගන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවිධ දීර්ඝකාලීන ව්‍යාපෘති සඳහා ණය ලබා ගන්න වෙන්න පුළුවන්. ස්ථාවර ආදායම් සුරකුම්පත් ආයෝජකයන් වෙත විවිධ කාල පරාසයන් ඔස්සේ ස්ථායී පෙවුම් මාර්ගයක් වේ. දැන් මොකද්ද මේ ස්ථායී පෙවුම් මාර්ගය කියලා කියන්නේ? දැන් මම පාඩම් පටන් ගත්තම කොටස් ගැන කියලා නේද? පාඩම් පටන් ගත්තම කොටස් ගැන කියලා. දැන් මේ කොටස් කියන්නේ ස්ථායී පෙවුම් මාර්ගයක්ද? දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ගිහිල්ලා ඉවරලා කොළඹ කොටස් වෙරදපොලේ මොකක් හරි සමාගමක ආයෝජනය කරලා ඉවරලා ඒ සමාගමේ කොටස් 100ක් ලබා ගන්නවා. එතන මේ කොටස් 100න් ඔයාට හම්බෙන ඉපැයීම් මොනවද? මේ කොටස් 100න් ඔයාට හම්බෙන ඉපැයීම් තමයි එක විදිහක් තමයි ලාභාංශ. අනිත් එක තමයි දැන් ඔයා අද ගිහිල්ලා ඉවරලා මේ කොටස ගන්නවා කියලා හිතන්නකො රුපියල් 120කට. එතකොට තව අවුරුද්දකින් විකුණනකොට මේ කොටස රුපියල් 135ක් වෙලා තියෙනවා. ඒතර රුපියල් 15ක ප්‍රාග්ධන ලාභයක් ඔයාට හම්බ වෙනවා මේක රුපියල් 135ක් වෙලා නම්. දැන් එතකොට ඔයාට ලාභ ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන ලාභ අනිත් එක තමයි ලාභාංශ. හැබැයි මේවා නේද සමහර වෙලාවට දැන් මේ කොටස් මේ අපි මේ මිලදී ගත්ත සමාගම ඊළඟ අවුරුද්දේ ලාභ නොලබන්න පුළුවන්. එහෙම ලාභ නොලබුත් එහෙම ඒගොල්ලෝ අපිට ලාභාංශ ගෙවන්න බැඳිලා නැහැ. ලාභ ලැබුවත් ඒගොල්ලෝ අපිට ලාභාංශ ගෙවන්න බැඳිලා නැහැ. මොනවා හරි ඒගොල්ලන්ට ඊට වඩා මුදල් අවශ්‍ය වෙනත් කටයුත්තක් තියෙනවා නම් ඒ සමාගමේ පාලක මණ්ඩලය එහෙම නැත්නම් බෝඩ් එක අපි කියලා කියන්නේ බෝඩ් එක තීරණය කළොත් මේ අවුරුද්ද ලාභාංශ ගෙවන්නේ නැහැ කියලා. එතකොට ඒ ලාභාංශ නොගෙවෙන්න පුළුවන්. ලාභාංශ ප්‍රමාණයත් නිශ්චිත නැහැ.
කියන්නේ රුපියල් 10ක ලාභාංශය ගිය අවුරුද්ද කිව්වා වගේ ඊළඟ අවුරුද්දෙත් රුපියල් 10ක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒක අපි දන්නවා ඒක ස්ථාවර නැහැ. මේක ගැන අපිට හරියට කියන්න බෑ. වගේම ප්‍රාග්ධන ලාභයත් එහෙමයි. ප්‍රාග්ධන ලාභය තීරණය වෙනකොට සිමිලාන වෙනකොට සිමිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. එහෙනම් රුපියල් 120 135ක් වෙලා තියෙන්නත් පුළුවන් 110ක් වෙලා තියෙන්නත් පුළුවන් ලාභයක් වෙන්නත් පුළුවන් පාඩුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකෙන් අපිට නිශ්චිත ඉපයුමක් හම්බ වෙයි කියලා හිතන්න බෑ කොටස් වලින්. හැබැයි ස්ථාවර ආදායම් සුරුකුම්පතක් වුණාම ඒකෙන් අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මෙන්න මෙච්චර ඉපීමක් අපිට අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදය සඳහා ලබා ගන්න පුළුවන් කියලා. ඒකයි මේකට ස්ථායී ඉපයුම් මාර්ගයක් කියලා කියන්නේ. දැන් මේක ඇවිල්ලා මේ ණය මුදලක්නේ. දැන් මෙහෙම අපි මේ පළවෙනි වාක්‍ය කියලා තියෙන විදිහට රාජ්‍යය හරි එහෙම නැත්නම් සමාගමක් හරි එහෙම ණය අවශ්‍ය කරන පාර්ශවයක් ඉන්නවා. එතන මේ ණය අවශ්‍ය කරන පාර්ශව මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට සාමාන්‍ය ආයෝජකයෝ එතකොට මේ සමාගමේ ණය ලබා දෙන්න පුළුවන් මේ ආයෝජකයන්ට මේ සමාගම ස්ථාවර ආදායම් සුරුකුම්පත් නිකුත් කළ ණය ලබා ගැනීමක් සඳහා ගියොත්. එතන මොකද කරන්නේ? මේ පුද්ගලයෝ මේ ආයෝජකයෝ මේ සමාගමට ණයක් ලබා දෙන වෙන්න පුළුවන්. මෙයා 50000ක ණයක් ලබා දෙන වෙන්න පුළුවන්. මෙයා දැන් ණයක් ලබා දුන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මොනවද හම්බෙන්නේ ආපහු? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ණයක් ලබා දුත්තා කියලා කියන්නේ අපිට බැංකුවට පොලිය ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට ආපහු හම්බ වෙනවා මේ විදිහට පොලිය නේද? මේගොල්ලන්ට හම්බ වෙනවා පොලිය. දැන් මේ පොලිය අනුපාතිකේ සාමාන්‍යයෙන් පොලිය අනුපාතිකේ දැන් අපි මේ පාඩමේ ඉගෙන ගන්න පොලිය අනුපාතික නෑ. සාමාන්‍යයෙන් නිශ්චිත පොලිය අනුපාතිකයක් තමයි අපිට හම්බෙන්නේ. කියන්නේ ස්ථාවර පොලිය අනුපාතිකයක් තියෙන අවස්ථාව තමයි අපි මේ පාඩමේ සැලකන්නේ. එන මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් හිතන්නකො මේ ලබා දෙන එකට අපිට 106යි 106ක පොලිය අනුපාතිකයක් හම්බ වෙනවා කියලා වාර්ෂිකව. දැන් එක එක ස්ථාවර ආදායම් සුරුකුම්පත් තියෙන්න පුළුවන්. මෙහෙම වාර්ෂිකව 106 අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා එකක් තියෙන්න බෑ. ඔයගොල්ලෝ ගන්නේ නේද? අර විචලනය වෙන පොලිය අනුපාතිකයට තියෙන අමුද ලබා ගන්නවා නේද? මේ අවුරුදු 106යි ඊළඟ අවුරුදු 105 වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි මෙතන මේ ස්ථායී ඉපයුම් මාර්ගයක් කියලා කියන්නේ අනිවාර්යයෙන් ඒ කියන පොලිය හම්බ වෙනවා. ලාභාංශ වල එහෙම එකක් නැහැනේ. ලාභාංශ අර නොවුණත් අපි මේ පාඩේ වෙන ස්ථාවර පොලිය තියෙන අනිවාර්යෙන් පොලි පේමක් පිට හම්බෙන එකට තමයි මේ ස්ථායී පේම මාර්ගයක් කියලා කියන්නේ. ඡේදයක් සඳහන් මේ ලබා ගන්න නේද? අපි බැංකුවට ගිහින් ණය ලබා ගත්තත් අවුරුදු 5කට හරි අවුරුදු 7කට හරි අවුරුදු 10කට වගේ කාල පරිච්ඡේදයක් සඳහන් ණය ලබා ගන්න. මේ කාල පරිච්ඡේදය වෙනකොට අපි ණය ගෙවල ඉවර කරන්න. ඒ වගේ මේ වගේ මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් නිකුතුකින් ණය ලබා දීමේදී මොකක් hali කාල පරිච්ඡේදයක් තියෙනවා. අපි හිතමු මේක අවුරුදු 5ක් කියලා. 5 years කියලා. එතකොට අවුරුදු 5 අවසානයේ මොකද වෙන්නේ? අවුරුදු 5 අවසානයේ මේ ලබාගත් ලක්ෂ්‍ය මේ ආයෝජකයට ආපහු ගෙවන්න ඕනේ. මෙහෙම ආපහු ගාරෙන් සුරක්ෂිත මාර්ගය සුරක්ෂිතතාවක් තියෙනවා. මේ Taman ණයට ලබා දුන්න මුදල ආපහු Tamanට හම්බ වෙනවා කියලා. දැන් මේ කොටස් වල පොලේ ආයෝජනය කළාම එහෙම සුරක්ෂිතතාවක් Tamanට හම්බෙන්නේ නැහැ. Taman ගිහිල්ලා ඉවරලා රුපියල් 120ක් ආයෝජනය කළා කියලා අනිවාර්යෙන් මේ 120 ආපහු ලැබෙනවා කියලා එකක් නැහැ. සමහරලාට මේ සමාගම් බංකොලොත් වෙලා ගිහිලි ඉවරලා මේ 120ම නැති වෙන්නත් පුළුවන්. හරිද? එතකොට හැබැයි ස්ථාවර ආදායම් සුරුකුම්පතක ආයෝජනය කළාම අනිවාර්යයෙන්ම මේ Taman ණයට ලබා දුන්න මුදල ආපහු හම්බ වෙනවා. ඒ කියන්නේ සමාගම ගිහිලි ඉවරලා බංකොලොත් උනත් එතකොට ඒ සමාගමේ තියෙනවනේ අපි කියන්නේ මේ ද්‍රවශීල කරනවා කියලා සමාගම ලික්විඩේට් කරනවා කියලා කියන්නේ. එතකොට ඒ සමාගමේ තියෙන දේපල විකුණලා ඉවරලා හම්බෙන මුදල් ගෙවීමේදී මුලින්ම මුදල් ගෙවන්නේ කාටද? මුලින්ම මුදල් ගෙවන්නේ මේ සමාගම ණය ලබා දුන්න පුද්ගලයන්ට. එතකොට ඒ හින්දා සෑහෙන සුරක්ෂිත භාවයක් තියෙනවා. Taman ආයෝජනය කළ මුදල ආපහු හම්බ වෙනවා. එතකොට මේ පොලිය සහ
මූලික ආයෝජන එහෙම නැත්නම් ලබා දුන ණය මුදල ආපහු හම්බ වෙන සුරක්ෂිතතාවය තියෙනවා. ඒ හින්දා මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් කියලා කියන්නේ ස්ථායි හරි. අපි ඊට පස්සේ බලමු මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වල මිල තක්සේරුකරණය කිරීම සඳහා අවශ්‍ය අපි බහුලව භාවිතා වන පද කිහිපයක් හඳුනා ගන්න බලමු. හරි. මුලින්ම අපිට තියෙනවා මුහුණත් අගය. නිකුත් කරනු ලබන්නේ කිසියම් මුහුණත් අගයක් සඳහා වේ. පරිණත වීමදී නැවත ගෙවනු ලබන්නේ මෙම අගය වේ. දැන් මම කලින් කිව්වනේ දැන් මෙහෙම දැන් මේ ඉන්න සමාගම මේ ඉන්න සමාගමට අවශ්‍යයි කියලා හිතන්නකෝ මිලියනයක් අපි ගමුකෝ මිලියනයක් තමයි යාට අවශ්‍ය ණය ප්‍රමාණය. එයාට අවශ්‍යයි මිලියන එකක් ණය ප්‍රමාණය. ඒතර මෙයා මිලියන එක ලබා ගන්න මෙයා කියනවා මම මිලියන එකක ණය ලබා ගන්න සූදානම් කියලා. මිලියන එකක ණය ලබා ගන්න සූදානම් කිව්වහම ණයට ලබා දෙන්න කැමති එක පුද්ගලයෝ ඉස්සරහට එනවා හරි මම මෙච්චරක් ණය ලබා දෙන්න කැමති මම මෙච්චරක් ණය ලබා දෙන්න කැමතියි කියලා. හරිද? ත්‍රේ විදියට මෙහෙම වලින් ණය ලබා දෙනවා. එතකොට දැන් මේ ණය ලබා දීමේදී මොකක් හරි දෙයක් නිකුත් කරන්න ඕනේ සහතිකයක්. ඒ සහතිකය තමයි අර ස්ථාවර ආදායම් සුරුකුම්ප. දැන් මේ එක පුද්ගලයෙක් එක ප්‍රමාණ වලින් ණය ලබා දෙන්න දැන් මම අර කලින් උදාහරණයක් කිව්වා මෙයා දුන්නේ ලක්ෂයයි මෙයා දුන්නේ 50000යි මෙයා දුන්නේ 21 ප්‍රමාණ ණයනේ. ඒතර මේගොල්ලන්ට අපි මේකේ නිශ්චය කරගන්නේ සුරකුම්පත් සංඛ්‍යාව. අර කොටස් වගේම තමයි. දැන් අපි දන්නවා අපි සමාගම ගිහිල්ලා කොටස් වල ආයෝජනය කරන ලක්ෂයක් ආයෝජනය කරනවා නම් ඒතර කොටස් මිල 100ක් නම් අපි ලබා ගන්න කොටස් 100ක් නේ ලබා ගන්න. සෝරි කොටස් 1000ක් නේ ලබා ගන්න. ඒ වගේ කොටසක නිශ්චිත මිලක් කෙවලි වල කොටස් ගානක් තමයි ලබා ගන්න. ඒ වගේ මෙතන සුරකුම්පතකට මිලක් නියම කරනවා. ඒතර සුරකුම්පතකට මිලක් නියම කළ ඉවරලා සුරකුම්පතකට මිලක් නියම කළ ඉවරලා අන්නේ සුරකුම්පත් සංඛ්‍යාව තමයි ලබා දෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන සුරකුම්පතක මිල 1000ක් නම් සුරකුම්පතක මිල 1000ක් කියලා හිතන්නකො. එහෙම වුණොත් එහෙම මෙයා කොච්චර ගන්නවද සුරකුම්පත්? මෙයා ගන්නවා සුරකුම්පත් 100ක් ලක්ෂයක් ආයෝජනය කරලා තියෙනවා. සුරකුම්පත කියලා ඒකකයක් ණයට ලබා දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. හරිද? එතකොට මේ සුරකුම්පතක් සඳහා තමයි මේ මුණත් අගය කියන සංකල්පය තියෙන්නේ. හරිද? මේ මුණත් අගය කියලා කියන්නේ අපි මේක ගත්තේ අවුරුදු 5කට කියලා කලින් උදාහරණ. මේ මොකද වෙන්නේ? මේ අවුරුදු 5 අවසානයේදී මේ සුරකුම්පත මෙයා මේ සමාගමට ආපහු ලබා දෙනවා. විතර මේ සුරුකුම්පත මේ සමාගමට ආපහු ලබා දෙනවා. ඒතර සුරුකුම්පත සමාගමට ආපහු ලබා දෙනකොට සමාගම මොකද කරන්නේ? සමාගම මේ සුරුකුම්පත අරගෙන ඉවරලා සුරුකුම්පතට දාලා මුදල ආපහු මේ ආයෝජකයන්ට ලබා දෙනවා. අන්නේ ලබා දෙන මුදල තමයි මේ මුහුණත් අගය කියලා කියන්නේ. කියන්නේ සුරුකුම්පතක් සඳහා පරිණත වීමේදී ගෙවනු ලබන අගය තමයි මේ මුහුණත් අගය කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ? දැන් මම 100ක් ණයට දුන්නා නම් මේ සමාගමට කියන්නේ මේ සුරකුම්පත මුලින් සමාගම ආයෝජකයන්ට ලබා දෙද්දි මම 100ක් දුන්නා නම් ඒ 100 අපව හම්බෙන්න ඕනේ නේද කියලා. ඇත්තට මෙහෙම එකක් නැහැ. ඒ කියන්නේ මේ මූලික ආයෝජනයයි මේ මුහුණත් අගයයි සමාන වෙන්න ඕනි කියලා එකක් නැහැ. හේතුව එක එක විවිධාකාර හේතු තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් ඇත්තටම මේ මෙතන මේ පොලී ගෙවීමකුත් සිද්ධ වෙනවනේ නේද? අතරමැද්දේ පොලී ගෙවීමකුත් සිද්ධ වෙනවා. ඇත්තට පොලී සම්පූර්ණයෙන් අමතක කළොත් එහෙම හිතන්නකෝ දැන් ඕගොල්ලෝ ඉවරලා අද සමාගමට 100ක් ණයට ලබා දෙවලා තව අවුරුදු 5කින් 100ක් හම්බෙලා වැඩක් තියෙනවද? නැහැ නේද? මුදලේ කාලික ගැතක ඔයගොල්ලෝ දන්නා එහෙනම් 100ක් හම්බෙනවා නම් 100ට වඩා වැඩි අගයක් හම්බෙන්න ඕන අවුරුදු 5කින් කියලා නේ. ඒතර එතනින්ම ඔයගොල්ලන්ට තේරෙනවා
දැන් මේ මුහුණත් අගය කියලා කියන්නේ කල්පිරිමේද කියවනාගේ නම් එහෙනම් මූලික ආයෝජනයේ කල්පිරිමේද කියවනාගේ සමාන වෙන්න බෑ නේද? ඒක මුහුණත් අගය කියන එක පටල ගන්න එපා. මුහුණත් අගය කියන්නේ මුලින් ගෙවලා ඉවරලා සුරුකුම්පත ලබා ගන්න මිල නෙමෙයි කවදාවත්. මුහුණත් අගය කියලා කියන්නේ මොකද්ද? හැමතිස්සෙම මේ සුරුකුම්පත කල්පිරීමේදී කියන්නේ පරිණත වීමේදී තමන්ට ආපහු හම්බෙන අගේ තමයි මේ පරිණත වීමේදී ආපහු හම්බෙන අගේ තමයි මුහුණත් අගේ කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ ලක්ෂ්‍ය ආයෝජනය කරන්න මේ සුරුකුම්පතකට ගෙවන ගාන 90ක් වෙන්න පුළුවන් 110ක් වෙන්න පුළුවන්. ඒක විවිධ සාධක අනුව තීරණය වෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. හැබැයි කොහොම හරි මේ සුරුකුම්පත් 1000ක් නම් මිලට අරගෙන තිබ්බේ අවුරුදු 5 අවසානයේදී මට හම්බෙන්නේ සුරුකුම්පතේ මුහුණත් අගේ 100 නම් සුරුකුම්පත් 100ක් නම් මෙයා අරගෙන තිබ්බේ සුරුකුම්පතේ මුහුණත් අගේ 10 නම් මෙයාට ආපහු හම්බෙන්නේ ලක්ෂ්‍යය අවුරුදු 5 අවසානයේදී. හරිද? ඒතර මුහුණත් අගේ හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ පරිණත වීමේදී මිල කියන සංකල්පයත් එක්ක. ඊට පස්සේ තියෙනවා කූපන අනුපාතිකය. දැන් කූපන අනුපාතිකය කියලා කියන්නේ මම අර කලින් කිව්ව පොලි අනුපාතිකය. දැන් මම කිව්වනේ ණයක් ලබා ගන්නවා නම් සාමාන්‍යයෙන් ණයට පොලියක් ගෙවනවා කියලා. අන්නේ පොලි අනුපාතිකය තමයි මේ ස්ථාවර ආදායම් සුළුකුම්පත් වල පොලි අනුපාතිකය තමයි මේ කූපන අනුපාතිකය විදිහට හඳුන්වන්නේ. හරිද? ඒතර කූපන අනුපාතිකය කොහොමද ගණනය කරන්නේ? දැන් අපි දන්නවා ණයක් ලබා ගත්තාම බැංකුවක ණයක් ලබා ගත්තම දැන් ගොඩක් වෙලාවට හීනවන ශේෂය මත ඒ කියන්නේ අපි ලක්ෂ 20ක ණයක් ලබා ගත්තා නම් පළවෙනි මාසේ පොලියේ ලක්ෂ 20ටම හැදෙනවා. ඊට පස්සේ දැන් පළවෙනි මාසෙන් ලක්ෂ 20න් කොටසකුත් ගෙවනවා පොලියත් ගෙවලි ඉවරලා. එතකොට පළවෙනි මාසෙ ඉවර වුණාම 19 ලක්ෂ 90000ක් නම් ඉතුරු. පළවෙනි මාස අවසානයෙන් පස්සේ ඊළඟ මාසෙ දා පොලිය හැදෙන්නේ ඉතුරු වෙච්ච 19 ලක්ෂ 90000 මත. දැන් මෙතෙන්දී ඒ වගේ නෙමෙයි ස්ථාවර ආදායම් සුළුකුම්පත් වල හැමතිස්සෙම පොලි අනුපාතික හැදෙන මොකක් හරි මූලික මොකක් හරි ප්‍රාග්ධනයක් තියෙන්න එපා. ඒ ප්‍රාග්ධනය විදිහට අපි ගන්න හැමතිස්සෙම අර මුහුණත් අගේ. මොකද්ද? කල්පිරීමේදී අර සුළුකුම්පතකට හම්බෙන ගාණක් තියෙනවනේ. දැන් මේ උදාහරණය අපි ගත්තා සුළුකුම්පතකට රුපියල් 100ක් හම්බෙනවා කියලා. සාමාන්‍යයෙන් පොදුවේ ඕගොල්ලෝ නිකන් බැලුවොත් එහෙම ඔය ණය කරණිකුතු බැඳුම් කරණිකුතු බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ලංකාවේ සමාගම් එහෙම නිකුත් කරන මේ ණය කරවල මුහුණත් අගේ සාමාන්‍ය රුපියල් 100ක් තමයි ගොඩක් වෙලාවට නිකුත් කරන අගේ. හරිද? එතකොට මේ මුහුණත් අගේ රුපියල් 100ක් නම් අන්නේ රුපියල් 100ට කොච්චර පොලි අනුපාතිකය. අන්නේ රුපියල් 100ට කොච්චර පොලියක් ගෙවනවද කියන එක තමයි මේ කූපන අනුපාතිකය කියලා අපි හඳුන්වන්නේ. හරිද? එතකොට මේක කාල පරිච්ඡේදයක් සඳහා පොලිය ගේම තමයි හම්බෙන්නේ. කියනවා සාමාන්‍යයෙන් පොදු වෙන වසරක් සඳහා තමයි මේ කූපන අනුපාතිකය කියන්නේ. හරිද? එතන වසරක් සඳහා කූපන අනුපාතිකය 107ක් කිව්වොත් මේ කියන්නේ මුහුණත් අගේ 100 නම් අවුරුද්දට රුපියල් 7ක පොලියක් අපිට හම්බ වෙනවා. එතන මේ කූපන් ගෙවීමත් සමහර වෙලාවට අවුරුද්දට දෙපාරක් අවුරුද්දට 4 පාරක් ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒකත් ඒ සුළුකුම්පතේ විස්තරත් එක්ක අපිට කියනවා අවුරුද්දට දෙපාරක් දිගන්නේ අවුරුද්දට එකපාරක් දිගන්නේ කියලා ඒක කියනවා. එතකොට කොහොමද කූපන් අනුපාතිකය? එතකොට කොහොමද කූපන් කොච්චර කූපන් ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා අපි හොයාගන්නේ? අපි කූපන් අනුපාතිකය වැඩි කරනවා මුහුණත් අගේ හැමතිස්සම අපි දන්නවා මුහුණත් අගේ ප්‍රතිශතයක් විදිහට තමයි කූපන් ගෙවීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පළදාව. සුළුකුම්පත රඳවා තබා ගන්නා කාලය සඳහා ඉපැයුම් අනුපාතිකය. පළදාව කියන එක මම ඇත්තටම මේ ඊළඟ ස්ලයිඩ් එක පාවිච්චි කරලා ඔයගලන්ට තව ටිකක් පැහැදිලි කරන්න. මේ පළදාවයි වෙළඳපොළගේ කියන දෙකම අපි ඊළඟ ස්ලයිඩ් එක පාවිච්චි කරලා පැහැදිලි කරගන්න බලමු. මේ දක්වා මොනවද ගැටලු තියෙනවද? හරි දැන් බලන්න දැන් මේ අපිට සාමාන්‍යයෙන් අපේ මේ ස්ථාවර ආදායම් සුළුකුම්පතක එයාගේ මේ මුළු ජීවිත කාලය ඔස්සේ ලැබෙන කූපන් ගෙවීම ලැබෙන මුහුණත් අගේ ආපසු ගෙවීම ඔක්කොම ටික අපිට මේ සාධාරණක මේ විදිහට දක්වන්න පුළුවන්. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ මුහුණත් අගේ මෙතන වෙලා තියෙන්නේ මේකේ කාල පරිච්ඡේදය කොච්චරද? අවුරුදු 4යි නේද? අවුරුදු 4ක් සඳහා අවුරුදු 4කින් කල් පෙරන ස්ථාවර ආදායම් සුළුකුම්පතක් තමයි මේ තියෙන්නේ.
ඒතර මේ අවුරුදු 4කින් කල්පින ස්ථාවර ආදායම් සුරුකුම්පතේ මේ බලන්න මේ අන්තිම කියලා තියෙන 12 දාන 100 කියලා. ඒතර අන්තිම අවුරුද්ද හම්බෙන 12කුයි 100කුයි. මේ 100 කියන්නේ මොකක්ද? මේ 100 කියලා කියන්නේ මුහුණත් අගේ නේද? 100 කියලා කියන්නේ මුහුණත් අගේ. එතකොට කූපන් හම්බෙන කොච්චර කාලයකට සැරයක්ද? දැන් මෙතන දෙනවා මේ උදාහරණ දෙනවා අපිට අවුරුද්දකට සැරයක් තමයි කූපන් හම්බෙලා තියෙන්නේ. ඒතර මෙයා මෙන්න මෙහෙම අවුරුද්ද මුල ගිහිල්වරලා මේ සමාගමේ ආයෝජනය කරනවා. ඊට සමාගමේ ආයෝජනය කරපුවාම මෙයාට පළවෙනි අවුරුද්ද අවසානයේදී මේ විදිහට මෙහෙම කූපන් එකක් හම්බෙනවා. ඒතර අවුරුද්දකට පාරක් මෙයාට කූපන් හම්බෙනවා. දෙවෙනි අවුරුද්ද අවසානයේදීත් කූපන් එකක් හම්බෙනවා. තුන්වෙනි අවුරුද්ද අවසානයේදීත් කූපන් එකක් හම්බෙනවා. එහෙනම් අවුරුදු 4න් කල්පන හතරවෙනි අවුරුද්ද අවසානයේදීත් මෙයාට කූපන් එකක් හම්බෙනවා. ඒතර කූපන් එකට අමතරව අවසාන අවුරුද්දේ මොකද හම්බෙන්නේ? අවසාන අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ කල්පිරණේද එයාට ආපහු හම්බෙනවා යාගේ මුහුණත් අගේ. හරිද? එයාට හම්බෙනවා මුහුණත් අගේ. එතකොට දැන් මෙයාට මේ ආයෝජනේ දැන් මේ ණය ලබා දීම කියන්නේ ආයෝජනයක් නෙමෙයි සමාගමේ. මෙයාට මේ සමාගමේ ආයෝජනයේ හින්දා මෙයාට හම්බෙච්ච මෙයාට මේ සමාගමේ ආයෝජනයේ හින්දා මෙයාට හම්බෙච්ච සමස්ත ප්‍රතිලාභය තමයි මේ ඵලදාව කියලා කියන්නේ. දැන් එතන ඵලදාවයි පොලියයි කොහොමද? ඵලදාවයි කූපන් එකයි කොහොමද මේ වෙනස් වුනේ? දැන් මෙයාට 112 ගානේ අවුරුද්දට හම්බෙනව නේද මේ බලන්න. රුපියල් 12 ගානේ මෙයාට කූපන් හම්බෙන අවුරුද්දකට පාරක්. ඒතර මේක මුහුණත් අගේ ප්‍රතිශතයක් විතර ගත්තොත් නම් 12ක් නේද? හැබැයි කොහොමද මේ කූපන් එකයි ඵලදාවය වෙනස් වෙලා තියෙන්නේ? දැන් බලන්න මෙයා මූලින් ආයෝජනය කරලා තියෙන 92.73යි. කියන්නේ මෙයාට මේ මුලින් මේ සුරකුම්පත හම්බෙලා තියෙන කොච්චර මිලකටද? 92.73කට. මෙයා මේ සමාගමට රුපියල් 92.73ක් විතරයි දීලා තියෙන්නේ ආරම්භයේදී. ඒකට ආරම්භයේදී මේ දුන්න 92.73ට මෙයාට ආපහු හම්බෙලා තියෙනවා අර මුහුණත් හගේ මත හදපු පොලිය රුපියල් 12 ගානේ අවුරුදු 4ක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 4 අවසානයේදී රුපියල් 100 මුහුණත් හගේත් හම්බෙලා තියෙනවා. ඒතර මේ 92 ආයෝජනයේට මෙයාට මේ ඔක්කොම හම්බුනේ. එතකොට අන්න ඒ 92 අන්නේ 92 දැන් මේ ඔයගොල්ලෝ මේ ඵලදාව ගණනය කරන්න හරියටම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක සංකල්පය දැනගත්තා නම් ප්‍රමාණවත්. එතන මෙන්න මේ 92 කියන ආයෝජනයේ හින්දා හම්බ වෙච්ච මේ රුපියල් 12යි කූපන් අග සහ ආපහු හම්බෙන මුහුණත් අගේ කියන ඒවා කාලයේ මුදලේ කාලිකාගේ සඳහා සලකලා බැලුවාම අවුරුද්දකට හම්බෙන ප්‍රතිලාභය තමයි මෙන්න මේ ඵලදාව කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒතර ඵලදාව කියලා කියන්නේ සුරුකුම්පත රඳවා තබා ගන්න කාලය සඳහා ඉපැයුම් අනුපාතිකය. පරණත වනතු අතරමැදි කාලය දක්වා. ඒතර මෙන්න මේ සුරුකුම්පත දැන් මෙතන අර කලින් උදාහරණ දෙනවා අවුරුදු 4ක් යා රඳවා තබා ගත්තනේ. ඒ අතර අවුරුදු 4ක් රඳවා තබා ගත්තා. අන්නේ අවුරුදු 4 කාලය තුලදී යාට හම්බෙච්ච කූපන් ගෙවීම් සහ අර අවුරුදු 4 අවසානයේදී හම්බෙච්ච මුහුණත් අගේ කියන අගයන් හින්දා එයාට හම්බෙච්ච ප්‍රතිලාභය තමයි මෙන්න මේ ඵලදාව කියලා කියන්නේ. හරිද? එතකොට මොකද්ද මේ පරිණත වෙනතුරු අතරමැදි කාර්ය දක්වා කියලා කියන්නේ? ඒ කියලා කියන්නේ දැන් බලන්න මේ. දැන් මෙයාට මේ අවුරුදු 4ම මේක තියාගන්න ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. හිතන්නකෝ මෙයාට අවුරුදු 1කමාරක් වගේ ගියා කියලා. අවුරුදු 1කමාරක් ගියා මෙයාට ඇති වෙනවා සල්ලි අවශ්‍යතාවය. එතකොට මෙයාට සල්ලි අවශ්‍යතාවයක් ඇති වුණා මෙයාට පුළුවන් මේ සුරුකුම්පත වෙනත් ආයෝජකයෙකුට විකුණලා මුදල් ලබා ගන්න. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මේ සුරුකුම්පත් සඳහා සාමාන්‍යයෙන් වෙළඳපොළවල් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික වෙළඳපොළ අනිත් එක තමයි ද්විතීයික වෙළඳපොළ. ඒතර ඒක මම ඉස්සරහට තව ටිකක් පැහැදිලි කරන්න. එතකොට මේ ද්විතීයික වෙළඳපොලේ මේගොල්ලන්ට පුළුවන් මේ සුරුකුම්පත අවශ්‍ය නම් විකුණන්න. ඒතර අපි කොටස් විකුණන කොටස් වෙළඳපොලේ ඒ වගේ මේ සුරුකුම්පත් වෙළඳපොලේ විකුණන්න පුළුවන් වෙනත් ආයෝජකයෙක්. එතකොට මෙයාගේ ඵලදාව එයා ගණනය කරගන්න ඕනේ එයා රඳවා තබා ගන්න කාලය සඳහා. එතකොට එයා අවුරුදු 1කමාරක් රඳවා තබා ගත්තා නම් එයාට හම්බෙන්නේ මේ පළවෙනි අවුරුදු කූපන් එකයි අවුරුදු අවසානයේදී මේක විකුණපු මිල තියෙනවනේ. මේ මිලෙන් විකුණපු වැඩි ගානකට විකුණන රුපියල් 105කට වික්කනම් මේ 92කට ගත්තේ. ඒතර ඒ ලාභය. ඒතර ඒ ලාභය අර හම්බෙච්ච කූපන් එකටයි අදාළ ඵලදාව තමයි එයා ගණනය කරගන්න ඕනේ. ඒතර එයා රඳවා තබා ගන්න කාලය සඳහා හම්බෙච්ච සමස්ත ඉපැයීම තමයි මේ ඵලදාව කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට වෙළඳපොළ මිල කියලා කියන්නේ මොකක්ද? එතකොට වෙළඳපොළ මිල කියලා කියන්නේ අර සුරුකුම්පත මෙයා මෙන්න මේ විකුණන මිල. අර මම කිව්වේ 105කට විකුණන හම්බුනේ 105 තමයි වෙළඳපොළ මිල කියලා කියන්නේ.
වෙළඳපොළ අගය කියලා කියන්නේ සුරුකුම්පත් වෙළඳපොළ තුළ වර්තමානයේ විකිණෙන මිල. පියවීම් දින. විකුණුම්කරුගෙන් ගැනුම්කරට අයිතිය මාරු වෙන දින. දැන් මම කිව්වා ද්විතීයික වෙළඳපොලේ ද්විතීයික වෙළඳපොලේ මේ සුරුකුම්පත මෙයාට පුළුවන් කියලා විකුණන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා කොටස් වෙළඳපොලෙත් මේ විදිහම තමයි මේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ ගොඩක් වෙලාවට මේ පියවීම් සිද්ධ වෙන අපි කියන්නේ T+3 කියලා. ඒ කියන්නේ අද ගනුදෙනු සිද්ධ වුණාට මේකේ අයිතිය මාරු වෙන තව දවස් 3කින්. කියන්නේ ඇත්ත මුදල් මාරු වෙලා ඉවරලා මේකේ පියවීම. ඒ කියන්නේ මේ ගනුදෙනු සම්පූර්ණ වෙන ගොඩක් වෙලාවට දවස් 3කින් තමයි මේ සාමාන්‍යයෙන් අපි බහුලව දකින පියවීම් චක්‍රය. එතකොට මේ පියවීම් දින කියලා කියන්නේ විකුණුම්කරුගෙන් ගැනුම්කරුට අයිතිය මාරු වෙන දවස. පරිණත දින කියලා කියන්නේ මම කලින් පැහැදිලි කළා වගේ මේ සුරුකුම්පත ගිහිල්ලා ඉවරලා කල් පිරෙන දවස. ඒ කියන්නේ අද නිකුත් කළ සුරුකුම්පතක කාල්පිරීම් කාලය අවුරුදු 4 නම් පරණත් කාලය අවුරුදු 4 නම් එහෙනම් ඒ කාල්පිරීම් දිනේ කවද 2025 අප්‍රේල් 11 ඒ වගේ. ඊට පස්සේ අපි බලමු මේ ස්ථාවර සුරුකුම්පත් ස්ථානාදාන සුරුකුම්පත් වර්ගීකරණය කොහොමද යන්නේ කියලා. කියන්නේ මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් අපිට පුළුවන් විවිධ කොට. හරි. එතකොට අපිට මුලින්ම පුළුවන් ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගීකරණය කරන්න නිකුත් කරන්න ආනු. දැන් මම කියවනේ මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් නිකුත් කරන්නේ මොකටද? ස්ථාවර ආදායම් සුරුකුම්පත් නිකුත් කරන්නේ ණය ලබා ගැනීම සඳහා. මේ ණය ලබා ගන්න නිකුත් කරන්නට මුදල් අවස්ථාවක් සඳහා අන්නේ නිකුත් කරන්න අනුව අපිට පුළුවන් මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගීකරණය කරන්න. එතකොට ප්‍රධාන වශයෙන් මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගීකරණය කරන්න පුළුවන් විදිය තමයි මේ නිකුත් කරන්න රාජ්‍යයක්ද. මේ නිකුත් කරන්න රාජ්‍යයක්ද එහෙම නැත්නම් පෞද්ගලික අංශයද කියන එක මත. හරිද? එතකොට නිකුත් කරන්න අනුව එහෙනම් රාජ්‍ය නිකුත් කරන සුරුකුම්පත් වලට අපි සාමාන්‍යයෙන් කියනවා භාණ්ඩාගාර බැඳුම් කර කියලා. මොකද සාමාන්‍ය රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍ය වෙනුවෙන් මේ භාණ්ඩාගාර රජය ණයට ගන්නවා කියලා මේ ණය ලබා ගැනීම සිදු කරන්නේ කවුද? භාණ්ඩාගාරය. ඒතර ශ්‍රී ලංකාවේ නම් භාණ්ඩාගාරය වෙනුවෙන් මේ බැඳුම් කර නිකුත් කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. එතකොට ඒ වගේ රජය නිකුත් කරන්න වෙන බැඳුම් කර වලට අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර කියලා. හරිද? ඒතර භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්න කවුද? රාජ්‍ය. ඒතර තව උදාහරණයක් මොනවද රජය නිකුත් කරන ස්ථාවර ආදායම් සුරුකුම්පත් වලට? භාණ්ඩාගාර බිල්පත් නේද? ඔයගොල්ලෝ නිතර අහන්නේ බැඳුම් කර කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ T-bond. Treasury bonds. ඒතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ රජේ T පැහැදිලි කරන්න. අනිත් එක කවුද? අනිත් එක තමයි පෞද්ගලික අංශය. පෞද්ගලික සමාගම්. හරිද? ස්ථාවර ආදායම් සුරුකුම්පත් සඳහා උදාහරණ තමයි මේ ආයතනික බැඳුම් කර සහ ණය කර. මේ කියන්නේ corporate bonds. corporate bonds උතර මේ ණය කර කියලා කියන්නේ මොනවද? ආයතනික බැඳුම් කර සහ ණය කර ප්‍රධාන වෙනස මේක ඔයගොල්ලෝ ලොකුට දැන අවශ්‍යතාවයක් නෑ. ප්‍රධාන වෙනස තමයි මේ ආයතනික බැඳුම් කර සඳහා සුරුකුමක් තියෙනවා. අපි කියන්නේ collateral කියලා. මොකක් හරි මොනවා හරි භෞතික වත්කම් වලින් මේ බැඳුම් කර සුරක්ෂිත කරලා තියෙනවා. කියන්නේ හදිස්සියවත් මේක ගෙවා ගන්න බැරි වුණොත් එහෙම අර ඒ කියන්නේ අපි කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නිවාස ණයක් ලබා ගන්නකොට අපි නිවස බැංකුවට ලියලා දින ලබා ගන්න. ඒතර අපි ණය ගෙවා ගන්න බැරිනොත් එහෙම බැංකුවට පුළුවන්
අපි මේ නිවස විකුණලා ඉවරලා ඒගොල්ලන්ගේ මුදල පියවා ගන්න. ඒතර ඒ වගේ මේ බැඳුම් කර සඳහා මොකක් හරි නිශ්චිත තියෙනවා මොකද්ද? භෞතික වත්කම. හරිද? හැබැයි ණය කර සඳහා මෙහෙම සුරක්ෂිතතාවයක් නැහැ. කියන්නේ මොකක් හරි සුරකුමකින් සුරකුම් කරලා නැහැ. කොලැටරල් එකක් නැහැ. අපි කියනවා අන්සිකියුර්ඩ් කියලා. සුරක්ෂිත කරලා නැහැ ණය කර. ඒතර ණය කර ගොඩක් වෙලාවට එහෙනම් දැන් එහෙම සුරක්ෂිත කරලා නැති වෙලාවකදී ණය කර මිනිස්සු අය නිකුත් කරන්නේ. ඒක නිකුත් කරන්නේ මේ සෝරි මේ ණය කර ලබාගෙන ඒ වෙනුවෙන් ණය ලබා දෙන්න අය ආයෝජක. ලබා දෙන්න හේතුව තමයි මේ සමාගම් ගොඩක් වෙලාවට විශාල ඒ කියන්නේ ස්ථාවර වෙච්ච සමාගම් තමයි මේ ණය කර නිකුත් කරන්නේ. ඒතර ඒ සමාගම් වලට ඕගොල්ලෝ දන්නවා අහලා ඇති ක්‍රෙඩිට් රේටින් කියලා තියෙන්නේ අර ඩබල් ඒ ඔය විදිහට තියෙන්නේ. මේ සමාගම් වල මේ ණය ශ්‍රේණිගත කිරීම. කියන්නේ ක්‍රෙඩිට් රේටින් එක ගොඩක් ටිකක් ඉහළ සමාගම් වල තමයි මේ ණය කර නිකුත් කරන්නේ. ඒතර මේ සමාගම් වල තියෙන ඉතිහාසයේ ඉඳලා ඒගොල්ලෝ තියාගෙන ඉන්න තත්ත්වය දිහා බලලා කොච්චර හොඳට ණය ගෙවන සමාගමක්ද කියන එක බලලා තමයි මිනිස්සු විශ්වාස කළා තමයි මේ සමාගම් වල ආයෝජනය කරන්නේ. ඒක තමයි ණය කර හා ආයතනික බැඳුම් කරන වෙනස. හරිද? දැන් නිකුත් කරන්න අනුව අපිට වෙන් කරන්න පුළුවන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය කියලා. ඊට පස්සේ දැන් නිකුත් කරන්නට අමතරව ප්‍රධාන නිර්ණායකයක් තමයි ස්ථාවර ආදායම් සුළුකුම්පත් වර්ගීකරණය කරන්න පුළුවන් විදිහක් තමයි පරිණත වීමට ඇති කාලය අනුව. හරිද? ඒතර ඒ කියන්නේ දීර්ඝකාලීන ආයෝජන හා කෙටි කාලීන ආයෝජන විදියට. අපි සාමාන්‍යයෙන් දීර්ඝකාලීන ස්ථාවර ආදායම් සුළුකුම්පත් විදියට ගන්න වසරකට වැඩි ඒවා. ඒතර වසරකට අඩු ඒවා තමයි කෙටි කාලීන ස්ථාවර ආදායම් සුළුකුම්පත් විදියට අපි ගන්න. ඒතර කෙටි කාලීන ස්ථාවර ආදායම් සුළුකුම්පත් සඳහා උදාහරණ තමයි භාණ්ඩාගාර බිල්පත් හා වාණිජ පත්‍රිකා. භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ ට්‍රෙෂරි bills the T bills. ඒතර වාණිජ පත්‍රිකා කියලා කියන්නේ commercial papers. එතකොට දැන් මේ කෙටි කාලීනේ වගේ මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කවුද? රජය. වාණිජ පත්‍රිකා නිකුත් කරන්නේ සමාගම්. හරිද? ඒතර කෙටි කාලීනේ කියන්නේ දැන් මොනවද මේ අපේ රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් ගත්තොත් එහෙනම් භාණ්ඩාගාර බිල්පත්‍ර කාල පිරීම තියෙනවා මාස 3 මාස 6 සහ වසර වගේනේ. ඒතර ඒ වගේ කෙටි කාලීන කාල පිරීමේ කාල තමයි කාල තියෙනවට තමයි මේ වසරකට අඩු ඒවා කෙටි කාලීන ස්ථාවර ආදායම් සුළුකුම්පත් විදිහට ලබා වර්ගීකරණය කරන්නේ. ඒතර වසරකට වැඩි දීර්ඝකාලීන ස්ථාවර ආදායම් සුළුකුම්පත් විදිහට වර්ගීකරණය වෙන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර සහ ණය කර. දැන් භාණ්ඩාගාර බැඳුම් කර ඔයගොල්ලෝ දන්නවා අවුරුදු 30ක් වගේ දීර්ඝ කාලයක් දක්වා කල්පිරීම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අද නිකුත් කරන 2021 නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම් කර කල්පිරීම 2051 වෙන්න පුළුවන්. ඒ වගේ දීර්ඝකාලීන කල්පිරීම තියෙන භාණ්ඩාගාර බැඳුම් කරන. ණය කරත් එහෙමයි සමාගම් විසින් දීර්ඝකාලීනයක් සඳහා නිකුත් කරන සුළුකුම්පත් වර්ගයක් තමයි මේ ණය කර කියලා කියන්නේ. ඊට අමතරව මේ ස්ථාවර ආදායම් සුළුකුම්පත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. මේකේ කූපන් හම්බෙන්නේ කොහොමද කියන එක මත. කියන්නේ මේකේ පොලී ගෙවීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මත. හරි. පොලී ගෙවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මත වර්ගීකරණය කරද්දී අපිට හම්බෙන ප්‍රධාන ආකාර තුනක් තමයි ශූන්‍ය කූපන්, විචල්්‍ය කූපන් සහ ස්ථාවර කූපන්. දැන් අපි මේ පාඩේ වෙනම් බහුලව අපි ඒ කියන්නේ මේ ගැටලු සඳහා අපිට ප්‍රශ්න පත්‍ර වලදී හම්බෙන සාමාන්‍යයෙන් මේ ස්ථාවර කූපන් කියනවා. ඒ කියන්නේ මේකට ඇවිල්ලා කිව්වොත් එහෙනම් 105යි කියලා කූපන් අනුපාතික අපිට හැම අවුරුද්දෙම 105 ගානේ හම්බ වෙනවා. හරිද? අපිට හැම අවුරුද්දෙම 105 ගානේ හම්බ වෙනවා. ඒතර මේ විචල්්‍ය කූපන් කියලා කියන්නේ කූපන් අනුපාතික වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ සාධක මත. සාමාන්‍යයෙන් දැන් කියනවා අපි සාමාන්‍යයෙන් මොකක් හරි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මොකක් හරි පොලි අනුපාතයක. දැන් උදාහරණයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් ලයිබෝ පොලි අනුපාතිකය. එතකොට ඒ වගේ මොකක් හරි පොලි අනුපාතිකයක් භාවිතා කරලා මේකට 102ක් එකතු කරපුවා වගේ තමයි අපි කූපන අනුපාතික විදිහට ගණනය කරන්නේ ගෙවන්නේ කියලා කියන්න පුළුවන්. ඒතර මේක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? මේක වෙනස් වෙනකොට කූපන අනුපාතිකයත් වෙනස් වෙනවා. ඒතර ඒ වගේ කූපන අනුපාතිකයේ කාල පරිච්ඡේදයෙන් වෙනස් වෙන පොලි ගේම් සිදුවන ස්ථාවර ආදායම් සුළුකුම්පත්ත් තියෙනවා. ඒතර ඒවට අපි කියන විචල්්‍ය කූපන් අනුපාතයක් තියෙන ස්ථාවර ආදායම් සුළුකුම්පත් කියලා. ඊට පස්සේ තවත් සමහර සුළුකුම්පත් වර්ග තියෙන පුළුවන් ශූන්‍ය කූපන් ඒවා. දැන් උදාහරණයක් විදිහට භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් වල කූපන් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඔයගොල්ලෝ ප්‍රශ්නයක් වෙනකොට නා පොලිය ගෙවන්න නැත්නම් අපි මොකටද ණය අපි මොකටද මේකේ ආයෝජනය කරන්නේ කියලා. ඒතර එතන වෙන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ මේ භාණ්ඩාගාර බිල්පතේ කල්පිරීම මාස 3යි කියලා. මාස 3යි කියලා. දැන් අප්‍රේල් 11 අප්‍රේල් 11 ඉරිදට ඒ කියන්නේ නිවාඩු දවස්වල නිකුත් කරන්නේ නැහැ. සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සිදු වෙන්නේ බදාදා දවස්වල. ඒතර අපි ගමුකෝ 12යි කියන්නේ හෙට අප්‍රේල් 14 කියන්නේ අවුරුද්දනේ. ගම අප්‍රේල් 21 භාණ්ඩාගාර බිල්පතක් නිකුත් කළා කියලා. ඒතර මාස 3 මේක කල්පිරින්නේ මේ ජූනි ජූලි 21. හරිද? ඒතර මේක නිකුත් කිරීම වෙන්නේ දැන් ශූන්‍ය කූපන්නේ. මේකේ කූපන් ගෙවීමක් සිදු වෙන්නේ නැහනේ. දැන් මොකක් හරි ලාභයක් එනවනේ. ඒ ලාභෙන්නේ මේ විදිහට. දැන් මේකේ මුහුණත් අගේ කියලා හිතන්නකො 100යි කියලා. සාමාන්‍ය මුහුණත් අගේ 100යි. එතකොට මේක අපි නිකුත් කරන්නේ අප්‍රේල් 21 වෙනිදා නිකුත් කරන්නේ මෙන්න මේ 95යි 50කට වගේ මිලකට. කියන්නේ අද දවසේ ඔය 95යි 50ක් ගෙවලා තමයි මේ භාණ්ඩාගාර බිල්පත ලබා ගන්න. හැබැයි ඔයාලට මාස 3කින් 100ක් හම්බ වෙනවා. ඒතර මෙන්න මේ 4යි 50න් තමයි ඔයාට මේ ඉපැයුම් අනුපාතිකය තීරණය වෙන්නේ. පැහැදිලි නේද? ඒතර ඔයාට ඉපැයුම් අනුපාතිකයක් තියෙන කූපන් එකක් නැති වුණා කියලා. හැබැයි මේක ශූන්‍ය කූපන් ස්ථාවර ආදායම් සුරුකුම්පතක්. මෙතෙන්ද ඔයාට අර ප්‍රාග්ධන ලාභයෙන් විතරයි ඔයාට ඉපැයුම් ඔයාට ඉපැයීමක් හම්බ වෙන්නේ. ඒතරේ තවත් එක් කූපන් තවත් එක් ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගයක්. හරිද? ඊට පස්සේ අවසාන වශයෙන් තව විදි ගොඩක් තියෙනවා. අපි මේ පාඩමේ අවසාන වශයෙන් ඉගෙන ගන්න වර්ගීකරණය කරන විදිය තමයි මේ මිදවීමේ ලක්ෂණ අනුව කියලා. මිදවීමේ ලක්ෂණ කියලා කියන්නේ මේ කොහොමද මේක මේ ස්ථාවර ආදායම් සුරුකුම්පතෙන් අපි ගැලවෙන්නේ? කොහොමද අපි මේ ස්ථාවර ආදායම් සුරුකුම්පතේ ජීවිත කාලය අවසන් කරන්න අපිට තියෙන ඔප්ෂන්ස් අපිට තියෙන අවස්ථා මොනවද කියන එක මත අනුවත් මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ විශේෂ ලක්ෂණ නැති ස්ථාවර ආදායම් සුරුකුම්පතක් වුණාම හිතන්නකෝ මේකේ කල්පිරීම අවුරුදු 5යි කියලා. ඒතර අවුරුදු 5ක් කල්පිරීමක් ඇතුව ABC කියන කම්පැනිය නිකුත් කරලා දැන් ස්ථාවර ආදායම් සුරුකුම්පත මුහුණත් අගේ 100යි. ඒතර දැන් ඔයා ගිහලා මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත ගත්ත කියලා හිතනවා. දැන් ඔයාට හදිස්සියේ සල්ලි අවශ්‍යතාවක් ඇති වුණා කියලා ඔයාට ගිහිලිවරලා මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත අපි දැන් ලේසියට මේකට මේ අපි කියමුකෝ අපි සාමාන්‍යයෙන් සමාගම් මොගුල බහුල ප්‍රායෝගිකව දැක්කොත් එම් සමාගම් සාමාන්‍ය වැඩිපුර නිකුත් කරන්නේ මේ බැඳුම් කර වලට වඩා ණය කර. හරිද? මම මෙතන මේ ආයතනික බැඳුම් කර කෝපරේට් බොන්ඩ්ස් සහ ඩිබෙන්චර්ස් ණය කර කියලා දෙකක් හැදෙනවනේ. සාමාන්‍යයෙන් සමාගම් වැඩිපුර ලංකාවේ නිකුත් කරන්නේ ඩිබෙන්චර්ස්. හේතුව මේ ඩිබෙන්චර්ස් අර මොකද මම කිව්වේ සුරක්ෂිත කරන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. ඒතර ඒවා හිතන්නකෝ දැන් ඔන්න ඩිබෙන්චර් එකක් නිකුත් කළා කියලා අවුරුදු 5කින් කල්පන ඩිබෙන්චර් එකක් දැන් ABC කම්පැනි නිකුත් කරලා ඕගොල්ලෝ ගිහිලිවරලා මේ ඩිබෙන්චර් එක ගත්තා. දැන් ඩිබෙන්චර් එකක් ඕගොල්ලෝ ගාව තියෙනවා. දැන් ඕගොල්ලන්ට මුදල් අවශ්‍යතාවක් එනවා. ඒතර ඕගොල්ලන්ට මුදල් අවශ්‍යතාවක් ඇති වුණා කියලා ඕගොල්ලන්ට ගිහිල්ලා ඉවරලා මේ ABC කම්පැනියට අවුරුදු 2කින් මුදල් අවශ්‍යතාවක් ඇති වුණා කියලා ඕගොල්ලන්ට ගිහිල්ලා ඉවරලා මේ ABC කම්පැනියට මේ ඩිබෙන්චර් එක දීලා මේ ණයකරේ දීලා රුපියල් 100 ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගන්න බෑ. එහෙම ලබා ගන්න බෑ. මේකේ මොනවා හරි නිශ්චිත කොන්දේසි සහිතව මේ ණයක ගිවිසුමක නෙලබෙන්නේ. ඒතර මෙයා මේ අවුරුදු 5ක් යනකම් ABC සමාගම බැඳිලා නැහැ. ඔයාට මේ ණයකරය අරගෙන ඉවරලා ඔයාට ඒකට අදාළ මුදල ගෙවන්න. හරිද? ඒතර එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට තියෙන එකම ඔප්ෂන් එක තමයි මේක ගන්න කැමති වෙන කවුරු හරි ආයෝජකයෙක් ඉන්නවා. ඔන්න එයාට ඒ ආයෝජකයට මේ ඩිබෙන්චර් එක දීලා ඉවරලා ඔයාට ගන්න පුළුවන්. හැබැයි අර 100ම ගන්නවා කියලා මේ අනිවාර්යෙන් 100ම හම්බ වෙනවා කියලා එකක් නැහැ. ඒතර ඒ අදාළ අනිත් මිලදී ගෙවන්න කැමති මුදල. කියන්නේ වෙළඳ පොලේ තියෙන වටිනාකම අනුව තමයි ඒ ආදාළ මුදල තමයි ආයට හම්බ වෙන්නේ. හරිද? හරි. එතකොට ඒක තමයි ඒ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වල හැටි. එතකොට හැබැයි සමහර ලක්ෂණ දෙන්න පුළුවන්. මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත්. මේ ඩිබෙන්චර් එක කියලා අපි කෙටියෙන් හඳුන්වන ණයකරේ කියලා හඳුන්වන මේ ණයකරේ තියෙන්න පුළුවන් විවිධ ලක්ෂණ. ඒ කියන්නේ මේක උඩ තව ලක්ෂණ දාලා තියෙන පුළුවන්. ඉන්නේ ලක්ෂණ අනුව සමහර ලාවට එක ලක්ෂණ වර්ගයක් තමයි ඔයාට මේක කැමති වෙලාවක පුළුවන් මේ කිලිම මේ වෙන කාටවත් දෙන්න ඕනේ මේ ABC කම්පැනිටම දීලා ඔයාගේ මුහුණත් අගේ ඔයාට ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ ලක්ෂණ තමයි මේ හඳුන්වලා තියෙන්නේ. දැන් මෙතන මේ මිදවිය හැකි කියලා කියන්නේ මම ඔය කිව්ව ලක්ෂණය. පුටබල් බොන්ඩ්ස් කියලා කියන්නේ. පුටබල්. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ පුටබල් කියලා. මිදවිය හැකි බැඳුම් කරයක්. හරිද? ඒතර මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙතෙන්දි වෙන්නේ ඔයාට කැමති වෙලාවක පුළුවන්. කැමති වෙලාවක කියන්නේ අපි ඇග්‍රී වෙලා තියෙන මොකක් හරි කිවිසුමක් අනුවනේ. එතකොට මෙන්න මේ
ඒ මිදවිය හැකි ලක්ෂණයේ කොන්දේසි අනුව හිතනකො අවුරුදු දෙකකට පස්සේ තියෙනවා ඔයාලට කැමති වෙලාවක ABC කම්පැනිට ගිහිල්ලා රුපියල් 100 ලබා ගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ ලක්ෂණ තමයි මිදිරි හැකි ලක්ෂණ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මිදිරි හැකි ලක්ෂණ කියන්නේ ඔයාට වාසියක්නේ. ඔයාට කැමති වෙලාවක ABC කම්පැනිට දීලා ඉවරලා මේක ලබා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ බැඳුම් කරවල මිල වැඩි. කියන්නේ ඔයාට ආරම්භයේදී හම්බෙන්නේ ආරම්භයේදී මං කියවන ටික අඩුවටනේ හම්බෙන්නේ කියලා මේ 195ට වගේ හම්බෙන්නේ කියලා. හැබැයි දැන් මේ වගේ ලක්ෂණයක් එක්ක තියෙන එකක් ඔයාට සමහර විට ගන්න වෙන 97කට වගේ. මොකද එතකොට ඔයාට අර අමතර වාසියක් තියෙනවා. එතකොට ඔයාට වැඩි මිලක් කියලා තමයි මේක ලබා ගන්න. නේද? ඒතර ඒකේ අනිත් පැත්ත තමයි මේ කැඳවි හැකි කියලා කියන්නේ. කැඳවි හැකි කියලා කියන්නේ දැන් හිතන්නකෝ දැන් ABC කම්පැනියට ටික කාලයක් ගියාම එයාට හිතනවා දැන් මේ මම මේ කූපන් ගෙවගෙන ඉන්න එක තේරුමක් නැහැ. දැන් එයාට හොඳට මේ මුදල් ගලා එම් සිද්ධ වෙනවා. එතකොට එයාට පුළුවන් ඔන්නම් මේ ණය ටික පියවල ඉවරලා මේ පොලි ගෙවන එකෙන් මේ පොලි වියදම අඩු කරගන්න. එතකොට දැන් ඒක කරන්නත් බෑ මේ සාමාන්‍ය බැඳුම් කරයක්. දැන් එයා මේ අවුරුදු 5කට බැඳුම් කරගෙන ඉක්ුත් කළා නම් අවුරුදු 5ට පොලි ගෙවක ඉන්න ඕනේ. හැබැයි මේ කැඳවි ලක්ෂණය තියෙනවා මෙයාට පුළුවන් මෙයා කැමති වෙලාවක සල්ලි ගෙවල ඉවරලා අර බැඳුම් කර ආපහු අරගෙන ඉවරලා මේ ඉස්සරහ කාලේ සිද්ධ වෙන විදිහට පොලි ගෙව නවත්තලා දාන්න. හරිද? ඒතර කැඳවි ලක්ෂණය කියලා කියන ආයෝජකයට අවශ්‍යයක් නේ. ඒතර ආයෝජකයට මේ ගාරන්ටි එකක්. ඒ කියන්නේ ස්ථාවරත්වයක් නැහැ අවුරුදු 5 මේ පොලි දිගටම හම්බ වෙනවා කියලා. මොකද සමහර වෙලාවට සමාගම ඇවිල්ලි වෙලා අර මුහුණත් අගේ ගෙවලා මගේ සුරුකුම්පත ලබාගෙන ඉවරලා ඉස්සරහ අවුරුදු දෙකකින් මේක කළා ඊළඟ අවුරුද්ද වලට පොලි ගේමක් සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ ලක්ෂණයක් තමයි මේ කැඳවි හැකි ලක්ෂණය කියලා. ඒ කියන්නේ නිකුත් කරන්නට වාසියක්. මේක එයාට කැමති වෙලාවක එයාට මේක මේ ස්ථාවර ආදාය සුරුකුම්පතේ ජීවිත කාලය අවසන් කරන්න පුළුවන් එක. ඒතර ඒ වගේ අවස්ථාවක සාමාන්‍යයෙන් ඔයාට මේක හම්බ වෙන්නේ ඔයාට අවශ්‍යයක්නේ. ඒතර ඔයාට අර දැන් 95ක 93ට වගේ හම්බ වෙන්න පුළුවන්. ඒතර අඩු මුලකට හම්බ වෙන්න පුළුවන් මේ කැඳවි හැකි ලක්ෂණ තියෙන සුරුකුම්පත. ඊට පස්සේ මේ පරිවර්තනය කළ හැකි සුරුකුම්පත් කියලා කියන්නේ සමහරලාට ගොඩක් වෙලාවට මේකත් එන්නේ ණය කරවලට. මේ ණය කර සමහරලාට අවුරුදු 10කින් අවුරුදු 15කට පස්සේ මේ වගේ නිශ්චිත කාල පරිච්ඡේදයකට පස්සේ සමාගමේ කොටස් බවට පරිවර්තනය කිරීමේ අවස්ථාව ඔයගොල්ලන් ලබා දීලා තියෙනවා. සමහරලාට ඔයා මේ ණය කර අනිවාර්යයෙන්ම මේක කොටස් බවට පරිවර්තනය කරන්න අවස්ථාවක් නැහැ. සමහර වෙලාවට ඒ කියන්නේ ඔයාට chance එක අවස්ථාව තියෙනවා මේක කොටස් බවට පරිවර්තනය කර. දැන් ණයකර කියලා කියන්නේ තාම සමාගමේ අයිතිකරුවෙක් නෙමෙයිනේ. ණයට ලබා දුන්න පුද්ගලෙක් විතරයි. ඒතර මෙන්න මේ ණයට ලබා දුන්න ආයෝජකයන් ඉඳන් අයිතිකරුව දක්වා කොටස් වලට පරිවර්තනය කිරීමේ අවස්ථාව තියෙන ලක්ෂණ සමහර ස්ථාවර ආදාය සුළුකුප්පත් වලට ඇඳලා තියෙනවා. එතකොට අපි අවුරුදු 10කට පස්සේ බැලුවා දැන් සමාගමේ කොටස් පිළ හොඳට ඉහළ ගිහිල්ලා නම් ඔන්න එතකොට අපිට වාසිය වගේ නම් මේ වැඩේ කරන්න ඉගෙනර ඩිවෙන්චර් එක එහෙම නැත්නම් ණයකරේ කල්පිරීමේදී ඒ ණයකරයට දාලා මුහුණත්තගේ ලබා ගන්නට වඩා වාසි වගේ පේනවා නම් මේක සමාගමේ කොටස් බවට පරිවර්තනය කරන්න ඔන්න අපිට පුළුවන් ඒක කොටස් බවට පරිවර්තනය කරන්න. හරිද? මම නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ගාව ණයකරයක් තියෙනවා. ඔයගොල්ලෝ ගාව ණයකරයක් තියෙනවා. මේ ණයකරේ මුහුණත්තගේ 100යි. මේ ණයකරේ තියෙන ලක්ෂණයක් මේ ණයකරේ පුළුවන් අවුරුදු 10කින් පුළුවන් මේ ණයකරේ කොටස් 4කට පරිවර්තනය කරන්න. ණයකරේ කොච්චරකට පරිවර්තනය කරන්න පුළුවන්ද? කොටස් 4කට පරිවර්තනය කරන්න පුළුවන්. හරිද? දැන් අද දවසේ කොටස් මිල රුපියල් 20යි. අද දවසේ කොටස් මිල දැන් ඊට පස්සේ ඔන්න අවුරුදු 10ක් ගියා. දැන් කොටසක මිල බලන්න. දැන් අවුරුදු 10 ගියාට පස්සේ මෙයාට ඔන්න පුළුවන් මේ ණයකරේ ආපහු දීලි වෙලා රුපියල් 100 මුහුණත් අගේ ගන්න. එහෙම නැත්නම් එයාට ඔන්න පුළුවන් මේ ණයකරේ කොටස් 4කට පරිවර්තනය කරන්න. මේ කොටස් 4කට පරිවර්තනය කරන්න. දැන් කොටස් 4ක වටිනාකම කොච්චරද? කොටස් 4ක වටිනාකම 120යි. දැන් මෙයාට මේක කොටස් වර්ධපලේ මේ කොටස් 4 විතර 120ක් හොයන්න පුළුවන්. දැන් ඔන්න මේ මුහුණත් අගේ ලබා ගන්නට වඩා කොටස් වල පරිවර්තනය කරලා ඒක විකුණලා වැඩි ලාභයක් හොයාගන්න පුළුවන් නේ. ඒතර මේ වගේ අවස්ථාවලදී මෙයා මේ පරිවර්තනය කරන්න පුළුවන්. ඒතර මේ පරිවර්තනය කරනවා කියලා කියන්නේ තායෝජයකට හම්බෙන්න පුළුවන් වාසියක් නේ. ගොඩක් සමහරලාට වාසිදායක වෙනවා. ඒතර වැඩි මුලක් ගෙවන්න වෙන්න පුළුවන් සාමාන්‍ය බැඳුම් කරයකට වඩා. හරි. මේ දක්වා ගැටලු තියෙනවා.
දැන් අපි යන්නේ පාඩමේ ප්‍රධාන කොටසට. දැන් මෙච්චරලා අපි සිද්ධාන්තනේ කතා කරලා අපි බැඳුම් කර කියන්නේ මොනවද? බැඳුම් කළ වර්ගෙම හොඳ අවබෝධයක් ලබා ගත්තා. සාමාන්‍ය අවබෝධයක් ලබා ගත්තා බැඳුම් කර ගැන. දැන් අපි යන්නේ මේ බැඳුම් කර මිලකරණය කරන්න. ඒ කියන්නේ බැඳුම් කරවල මිල තීරණය කරන්නේ මොකක්ද කියන එක කොහොමද කියන එක අඳුනගන්න. ඒතර බැඳුම් කරවල මිල තීරණය කරද්දී ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපොළගේ අනිත් එක ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපොළගේ අනිත් එක තමයි නිසගාගේ. දැන් මම කිව්වා මේ බැඳුම් කරවලට වෙළඳපොළවල් දෙකක් තියෙනවා කියලා. මම මේක රජයේ බැඳුම් කරවලින් පැහැදිලි කරොත් එහෙනම් දැන් මම දිගටම ලේසියට බැඳුම් කර කියලා කියන්නම්. දැන් භාණ්ඩාගාර බැඳුම් කරවලින් පැහැදිලි කරොත් එහෙම භාණ්ඩාගාර බැඳුම් කරවල තියෙනවා වෙළඳපොළවල් දෙකක්. එකක් තමයි ප්‍රාථමික වෙළඳපොළ. අනිත් එක තමයි ද්විතීයක වෙළඳපොළ. මේ ප්‍රාථමික වෙළඳපොළ කියන දැන් ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මුලින්ම මේ භාණ්ඩාගාර නිකුත් කරන වෙළඳපොළ තමයි මේ බැඳුම් කර නිකුත් කරන වෙළඳපොළ තමයි මේ ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මුලින්ම භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ කාටද? මුලින්ම නිකුත් කරන්නේ මේ ප්‍රයිමරි ඩීලර් ආයතන වලට. හරිද? ඒතර අපි PD කියලා කියමුකෝ. මේ ප්‍රයිමරි ඩීලර් ආයතන කියලා කියන්නේ ගොඩක් වෙලාවට බැංකුවල තියෙන ප්‍රයිමරි ඩීලර් යුනිට්ස් තියෙනවා. එහෙම නැත්නම් එහෙම නොවන ප්‍රයිමරි ඩීලර්ස්ලා තියෙනවා. බැංකු නොවන ප්‍රයිමරි ඩීලර්ස්ලා තියෙනවා. එතකොට මේ අන්න ඒ වෙළඳපොළ තමයි මේ ගොඩක් වෙලාවට මේක කරන්නේ කොහොමද? වෙන්දේසිය. ඒතර මේ වෙන්දේසියක් කරහා රජය මගින් මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා නිකුත් කරන වෙළඳපොළ තමයි මේ ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ. ඒතර ඒක තමයි මූලික නිකුතු. ඒතර හොම් මූලිකව නිකුත් කළාට පස්සේ දැන් මම කියවනේ දැන් මේ මූලික නිකුතුව කාලය සමානයි බිඳුව t සමානයි බිඳුව. ඒතර මේකේ කල් පිරීම අවුරුදු 4ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්, 60ක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාල පරිච්ඡේදය ඇතුළතදී මෙයාගේ ජීවිත කාලය ඇතුළතදී මේ අයිතිය එක එක ආයෝජකයන් අතර මාරු වෙන්න පුළුවන්. අන්නේ ආයෝජකයන් අතර අයිතිය මාරු කරගන්න වෙළඳපොළ තමයි මේ ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ. කියන්නේ ඒ දැන් A B C කියලා දැන් මෙතන A කියලා එක්කෙනෙක් ගත්තා නම් එයාට පුළුවන් මේ B හරි C B ට විකුණන්න. ඊට පස්සේ B ට පුළුවන් තව ටික කාලෙකින් C ට විකුණන්න. ඔන්න C ට පුළුවන් තව ටික කාලෙකින් ආපහු A ට විකුණන්න. ඒ විදිහට අන්නේ ආයෝජකයන් අතර අයිති හුමාරු වෙන වෙළඳපොළ තමයි ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ. එතන මේ ද්විතීයික වෙළඳපොලේ එතකොට මේ ද්විතීයික වෙළඳපොලේ බැඳුම් කර සඳහා මිල තීරණය වෙන්නේ මොකක් මතද? තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. කියන්නේ මේ සමාගමක් නම් සමාගම කොච්චර හොඳට ලාභ ලබනවද? ඊට පස්සේ සමාගමේ කොහොමද මේ කලට වෙලාවට පොලිකේ සිද්ධ වෙනවද? ඒකේ අනාගතේ කොහොමද? එහෙම නැත්නම් පරිවර්තනය කරන්න පුළුවන් ලක්ෂණ තියෙනවද? කියන්නේ කොටස් වල පරිවර්තන කිරීම හැකියාව දෙනද? ඔය වගේ ගොඩක් විවිධ සාධක මත පදනම් වෙච්ච ඉල්ලුම සැපයුම. කොච්චර ඉල්ලුමක් තියෙනවද? කොච්චර සැපයුමක් තියෙනවද කියන එක මත සාමාන්‍ය වෙළඳපොළක් වගේම තමයි සාමාන්‍ය කොටස් වෙළඳපොළ වගේම තමයි මෙන්න මේ ඉල්ලුම් සැපයුම් සාධක මත තමයි මේ වෙළඳපොළ මිල තීරණය වෙන්නේ බැඳුම් කර සඳහා. ඒකට තමයි වෙළඳපොළ අගය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ නිසගාගය කියලා කියන්නේ මේ බැඳුම් කරේ ඇත්ත අගය. ඇත්ත අගය කියලා කියන්නේ දැන් අපි දන්නවා කොටසුත් සමාගමකුත් අපිට පුළුවන් අගයන්න. මේ සමාගමේ මොකක් හරි සාධක මත පදනම අපිට පුළුවන් අගයන්න. කියන්නේ සමාගමේ අවුරුදු 20ක් 30ක් වගේ ඉස්සරහට බලලා මෙච්චර අපි හිතනවා මෙච්චර මුදල් ගලායම් සිද්ධ වෙයි කියලා. ඒතර මෙච්චර මුදල් ගලායම් සිද්ධ වෙයි කියලා හිතලිවල ඒ වර්තමාන අගය හොයලිවල අපිට පුළුවන් ඒ සමාගම අගයන්න. මේ වගේ සමාගම් අගය කරන්න පුළුවන් විවිධ ආකාර ගොඩක් තියෙනවා. ඒතර ඒ වගේ බැඳුම් කරත් අපිට පුළුවන් අගයන්න. හරිද? ඒතර බැඳුම් කර අගයන් අන්නේ විදිහට බැඳුම් කරේ අගය කරලා යන අගයට තමයි අපි මේ නිසගාගය කියලා කියන්නේ. එතකොට බැඳුම් කර සදා අපි දන්නවනේ අනිවාර්යෙන් ස්ථාවරව හම්බෙන මුදල් ගලායම් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? කූපන් ගෙවීම නේද? අනිවාර්යෙන් මේ බැඳුම් කරේ සදා කූපන් ගෙවීම සිද්ධ වෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් අපි දන්නවා මේ බැඳුම් කරේ කල්පිරීමේදී මුහුණත් අගේ අපිට අපව හම්බ වෙනවා කියලා. ඒවට අපි කියනවා පරිණත ගෙවීම් කියලා. කියන්නේ මැචියුරිටි පේමන්ට්ස් නේද? පරිණත වීමේදී ආපහු හම්බ වෙන ගෙවීම්. හරිද? අන්තිමට අන්නේ මෙන්න මේ ගෙවීම් වර්ග දෙකේ වර්තමාන අගය ගණනය කළා අපිට පුළුවන් මේ බැඳුම් කරේ නිසගාගය ඇත්තගේ මේ බැඳුම් කරේ අපි අද ලබා ගත්තොත් එහෙම අනිවාර්යෙන්
මෙන්න මෙච්චර දේවල් මෙන්න මෙච්චර ගේම් අනිවාර්යෙන් අපිට හම්බ වෙනවා කියලා අපි දන්නවා. අන්න ඒ ගේම් වල වර්තමාන අගය තමයි මේ නිසගාගේ කියලා අපි හඳුන්වන්නේ. බලන්න. බැඳුම් කරේ අනාගත කූපන් සහ පරිණත ගෙවීම් ප්‍රවාහයන් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් කිරීමෙන් ගණනය කළ වර්තමාන අගය ඇසුර ලැබෙන මිල. දැන් මොකද මේ කියන්නේ? දැන් අපි දන්නවා අනිවාර්යෙන් මේ අනාගතේ කූපන් ගෙවීම් සහ පරිණත ගෙවීම් සිද්ධ වෙනවා කියලා. ඒ වගේ වර්තමාන අගය හොයලා නිසගාගේ හොයන්න පුළුවන් කියලාත් අපි දන්නවා. හැබැයි දැන් නිසගාගේ හොයන්න වර්තමාන අගය හොයන්න ඕනේ. දැන් වර්තමාන අගය කියන්නේ මොකක් හරි වට්ටම් අනුපාතිකයක් අවශ්‍ය කරනවා. හරිද? ඉතින් මේ වට්ටම් අනුපාතික විදිහට අපි භාවිතා කරන්නේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික. කියන්නේ දැන් මේ ආයෝජකයා වට්ටම් කරන භාවිතා කරන්නේ එයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතිකය. දැන් සාමාන්‍යයෙන් එයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතිකය මොකක්ද? එයා සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතිකය තමයි අවම වශයෙන් වෙළඳපොළ පොලි අනුපාතිකයවත් බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට බැංකුවේ ගිහිල්ලා මුදල් තැන්පත් කරලා ඉවරලා 105ක පොලියක් හම්බ වෙනවා නම් දැන් මේ බැඳුම් කරලා ආයෝජනය කළාත් ඔයා අවම වශයෙන් 105ක්වත් බලාපොරොත්තු වෙනවා. විතර අන්නේ අවම වශයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අනුපාතිකය පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට අපි වට්ටම් කරන්නේ. විතර ඊට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් බලාපොරොත්තු වෙනවා. ඊට වඩා වැඩි වට්ටම් අනුපාතිකයක් පාවිච්චි කරනවා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට විභාගෙදි ගැටලුවකදී වට්ටම් කරන වට්ටම් අනුපාතිකය දීලා නැත්නම් හැබැයි වෙළඳපොළ පොලි අනුපාතිකය දීලා තියෙනවනම් විතර ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය වෙළඳපොළ පොලි අනුපාතිකය තමයි අපි බලාපොරොත්තු වෙන අවම ප්‍රතිලාභ අනුපාතිකය. විතර වට්ටම් කරන භාවිතා කරන්න ඕනේ දීලා තියෙන වෙළඳපොළ පොලි අනුපාතිකය කියලා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. කූපන් අනුපාතිකය අපි ගමු 6යි කියලා. මුණතගේ 100. දැන් එහෙනම් කූපන් ගෙවීම කොච්චරද? කූපන් ගෙවීම කියන තිස්සේ මුණතගේ වැඩි කිරීම කූපන් අනුපාතිකය. කූපන් ගෙවීම රුපියල් 6 ගාන තමයි මෙයාට කූපන් ගෙවීම සිද්ධ වෙන්නේ. ඒතර අපි ගමු කූපන් ගෙවීම වසරකට වඩා වාර්ෂික කූපන් ගෙවීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් අපි මේකේ අඳිමු කාලය කොහොමද එන්නේ කියලා. දැන් ඔන්න ආරම්භයේ තියෙනවා. පළවෙනි අවුරුද්ද අවසානයේ 2යි 3යි 4යි 5යි. දැන් කූපන් කොහොමද හම්බෙන්නේ? අවුරුද්දකට පාරක් හම්බ වෙනවා රුපියල් 6 ගන්න. 6යි 6යි ඊට අමතරව මොනවද හම්බෙන්නේ? කාලපරිමිති හම්බ වෙනවා මුණත් අඩු. කාලපරිමිති මුණත් අඩුත් හම්බ වෙනවා. දැන් නිසගාගේ හොයන්න මොකද්ද කරන්නේ? නිසගාගේ හොයන්න අපි කරන්නේ වර්තමාන අගේ හොයන්න නේ. සරලව මේ ඔක්කොම මුදල් ගලායම් වල වර්තමාන අගේ හිවනම් ඇති. ඒතර මේ වර්තමාන අගේ ගණනය කරද්දී අපිට ඕනේ වට්ටම් අනුපාතිකයක් නේද? ඒතර වට්ටම් අනුපාතිකේ වෙළඳපොළ පොලි අනුපාතික දීලා ඒක ගන්න පුළුවන්. නැත්නම් අපිට සුදුසු වට්ටම් අනුපාතිකයක් භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ වට්ටම් අනුපාතික භාවිතා කරලා අපි මේ වර්තමාන අගේ හොයන්න තමයි අවශ්‍යතාව. කොහොමද වර්තමාන අගේ හොයන්නේ? මේ 6 තියෙනවා. ඒතර 6 බෙදීම එක දන ආර්ගේ පළවෙනි බලය දාන මේ දෙවෙනි එක 6 බෙදීම එක දන ආර්ගේ වර්ගය. ඔය විදිහට මෙහෙම අවුරුදු 5ටම අපි හොයන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්ද දෙනවා 6 බෙදීම එක දන ආර්ගේ පස්වෙනි බලය. ඕකට එකතු කරන්න ඕන මොකද්ද? ඕකට එකතු කරන්න ඕන අන්තිමේදී හම්බ වෙනවා මේ 100ක් මුණත් අගේ. 100 බෙදීම එක දන ආර්ගේ කීයද? පස්වෙනි බලය නේ. අවුරුදු 5කින් එක හම්බෙන්නේ පස්වෙනි බලය. එතකොට ඔන්න ඔය ටික තමයි මේ සූත්‍රයකට දාලා තියෙන්නේ. බලන්න.
මේ තියෙන මූණත්තාගේ බෙදීම එක දන ආර්ගේ n කියන්නේ මොකද? n කියන්නේ පරිණත වීමට ඇති කාල පරිච්ඡේද ගණන. n කියන්නේ පරිණත වීමට ඇති කාල පරිච්ඡේද ගණන. දැන් මේ උදාහරණෙදී නම් කාල පරිච්ඡේදයක් උනේ අවුරුද්දයි. උතර පරිණත වෙන කාල පරිච්ඡේද කීයක් තිබ්බද? අවුරුදු 5ක් තිබ්බනේ. එහෙනම් n 5යි මේ උදාහරණෙදී. මේක තමයි එක දන ආර්ගේ පස්වෙනි බලය දාලා තියෙන්නේ. ධන මොන දීලා තියෙනවා? මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා තනි පදයක් විදියට ලියලා. හරිද? බලන්න මේ පදේ තේරුම් ගන්න. සිග්මා කූපන්නගේ t බෙදීම එක ධන ආර්ගේ t. දැන් බලන්න මේ හැම පදයකම ඉන්නවා මේ කූපන්නගේ. ඒ අදාළ කාල පරිච්ඡේදය සඳහා කූපන්නගේ. දැන් මෙතෙන්ද නම් එක සමාන කූපන්නගයක් හම්බුනේ. එතකොට පළවෙනි කාල පරිච්ඡේදය සඳහා 6යි, දෙවෙනි කාල පරිච්ඡේදය සඳහා 6යි, පස්වෙනි කාල පරිච්ඡේදය සඳහා 6යි. ඒ කියන්නේ පොඩ්ඩක් වෙනසක් වුණා නම් ඒ වෙනස්ගේ දාන කූපන්නගේ t. ඒතර අදාළ කාල පරිච්ඡේදය කූපන්නගේ හඳුනන තමයි මේ කූපන්නගේ t කියලා දාලා තියෙන්නේ. එයා බෙදන්න ඕනේ එක ධන ආර්ගේ t. කියන්නේ එක ධන වට්ටම් අනුපාතිකයේ ඒ කාල පරිච්ඡේදය අංකේ බලයට විදිහට පාවිච්චි කරන්න. පළවෙනි එක සඳහා 1, දෙවෙනි එක සඳහා 2 ඒ විදිහට. ඔය අන්නේ පද ටික එකතු කරන්න කියන එක තමයි මේ සිග්මා ලකුණෙන් කියන්නේ. කූපනාග වල වර්තමානගයන් එකතු කරන්න කියන එක තමයි මේ සිග්මා ලකුණෙන් කියන්නේ. පැහැදිලිනේ? මෙතන මට කියන්න ඕන එක දෙයක් තියෙනවා. දැන් මෙතන මේ බලන්න මේ කාල පරිච්ඡේදය කියන වචනේ තමයි හැමතිස්සෙම භාවිතා කරලා තියෙන්නේ. හරිද? වසර කියන වචනේ නෙමෙයි භාවිතා කරලා තියෙන්නේ. දැන් හිතන්නකෝ මේකේ කූපන් ගෙවීම් සිදු වුණා කියලා මාස 6කට සැරයක්. මාස 6කට සැරයක් කූපන් ගෙවීම් සිදු වුණා නම් එහෙනම් අපි මේ කාල පරිච්ඡේදය සඳහා පොලි අනුපාතිකය කූපන් අනුපාතිකය ඒවා ටික හොයා ගන්න ඕනේ. හරිද? හැමතිස්සෙම අපි මෙතන කාල පරිච්ඡේදයක් සඳහා තමයි වැඩ කරන්නේ. හරිද? තමයි ඒක ඊළඟ උදාහරණයකදී පැහැදිලි කරන්න. ඒතර මතක තියාගන්න හැමතිස්සෙම වසර කියලා දුන්නොත් හරි වසර කාල පරිච්ඡේදන වසර භාවිතා කරලා. නැත්නම් හැමතිස්සෙම කාල පරිච්ඡේදය කියන එකට අපි වැදගත්කම ලබා දෙන්න අවශ්‍යයි. මොනවාරි ගැටලු තියෙනවද? හරි දැන් අපි දෙමු ඔයගොල්ලන්ට ගැටලුවක්. සර් ඔව්. කලින් ගණනේ ඵලදාව කොහොමද හොයන්නේ? මේකෙද? ඔව් ඵලදාව ගන්නේ කොහොමද? ඔව්. දැන් මෙතන මෙහෙමයි. දැන් මෙතන ඵලදාව කියලා කියන්නේ ඵලදාව දැන් මෙතන අපි කරන්න යන්නේ දැන් බැඳුම් කරේ මිල. ඒ කියන්නේ නිසගාගේ. මෙන්න මෙතනදී අගේ තමයි මේ හොයන්නේ. දැන් මේ ටික හෙව්වම අපිට එන්නේ මෙන්න මෙතනදී අගේ. ඒතර මේ අගේ හොයන්නේ මොකක් සඳහාද? ඒ අගේ හොයන්නේ කිසියම් ඵලදාවක් යටතේ. එතකොට මේ ඵලදාව තමයි අපි මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකේ වට්ටම අනුපාතික විදිහට භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් මේතනදී අපි මේ නිසග අගේ හොයන්නේ. නිසග අගේ හොයද්දී ඵලදාව දීලා තියෙනවා. දැන් අපි ඵලදාව හොයන තිබ්බ ඔන්න මෙයාට මේ අගේ දීලා තිබ්බනම්. මේ අගේ දීලා තිබ්බ කියලා හිතන්නකෝ 95ක් හරි කීයක් හරි. එහෙම දීලා ඉවරලා මේ විස්තර ටික දීලා ඵලදාව හොයන්න කිව්වනම් ඔන්න R හොයන්න ඕනේ. එතකොට තමයි ඵලදාව හොයන්නේ. තේරෙනවද? දැන් මේකේ ඵලදාව දීලා තියෙන්නේ. ඵලදාව තමයි මේ වට්ටම අනුපාතිකය කියන්නේ. ඒතර මෙන්න මේ ටික එකට යන්නේ හරිද? මොනවද? ඵලදාව. අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය. අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය ඵලදාව. ඕවම තමයි අපි පාවිච්චි කරන්නේ වට්ටම් අනුපාතිකයේ විදිහට. එතකොට මේ එකක්වත් දීලා නැතුව වෙළඳපොළ පොලි අනුපාතිකය විතරක් දීලා තිබ්බනම් ඒක තමයි අපේ පොලි අනුපාතිකය. ඒතර මේ ඔක්කොම සාමාන්‍යයෙන් අදින්නේ දැන් මෙතන අපිට මේ ඵලදාව දීලා තියෙනවා. R දීලා තියෙනවා. 107 හරි 5 හරි කී හරි එකක් දීලා තියෙනවා. එහෙම දුන්නොත් තමයි අපිට මේ නිසගාගේ ආරම්භයේදී නිසගාගේ අපිට හොයන්න පුළුවන්. ඒතර ආරම්භයේදී නිසගාගේ තමයි අපි මේ විදිහට භාවිත කරන්නේ. ආරම්භයේදී වටිනාකම. පැහැදිලි නේද? කාට හරි වගේ තව ගැටලු තියෙනවා අහන්න. අහපු එකකට පැහැදිලි නේද මම නම දැක්කේ. ඔව්. හරි.
හරි ඒක ආපෙක හොඳයි මට තා පොඩි කැලක් මිස් වෙනවා මෙතන මේ. මෙන්න මේ කැල. ඒක මට තව ඉස්සරහ ස්ලයිඩ් එකකින් කරන්න. දැන් ඔයගලන්ට පුළුවන් දැන් මේ සූත්‍රය තව ටිකක් කෙටි කරලා දීලා දිනා මෙතන. හරිද? ඒතර ඔයගොල්ලෝ මේක මතක තියාගෙන යන්න. දැන් කලින් තිබ්බේ මොකද්ද සූත්‍රය විදිහට? කලින් තිබ්බ විදිහට මිල සමානයි කියලා තිබ්බා මුහුණත් අගේ බෙදීම කදනාර්ගේ n ධන කූපනගේ මම c කියලා ගන්නකො. c බෙදීම 1 ධන r ධන c බෙදීම 1 ධන r ගේ වර්ගය ධන c බෙදීම 1 ධන r ගේ ඝනය හොම් පිළිවෙල c බෙදීම 1 ධන මේක ගුණෝත්තර ශ්‍රේණියක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒතර ගුණෝත්තර ශ්‍රේණියක අපි දන්නවා අර මේ මොකක්ද සමාන්තර ගුණෝත්තර මධ්‍යයන්යක් කියනවා නේද? ඒතර මේ ශ්‍රේණිය ගුණෝත්තර මධ්‍යයන් 1 ධන r හරිද? ගුණෝත්තර මධ්‍යයන් අපි r වලින් හඳුන්වන්නේ. ගුණෝත්තර මධ්‍යයන් 1 ධන r පද සංඛ්‍යාව n හරිද? ඒතර මේ වගේ ගුණෝත්තර ශ්‍රේණියක එකතුව අපිට එනවා පළවෙනි පදය 1 ඍණ r n බෙදීම 1 ඍණ r ගේ මේකේ ගුණෝත්තර මධ්‍යයන් 1 යට 1 ධන r හරිද? ත්‍රෝගත මේක මේ එන හැටි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක දාලා තමයි මේක අරන් තියෙන්නේ හරිද ඔන්න ගෙදරදී උත්සාහ කරලා බලන්න මෙතන මේ r විදිහට භාවිතා කරන්නේ මේක ඕනේ r වෙන්නේ 1 යට 1 ධන r පද ගන්න එන්නේ ඕක දාලා තමයි මේ සුළු කරගෙන තියෙන්නේ 1 ඍණ 1 ධන r ගේ ඍණ n බලය 1 ධන r ගේ ඍණ n බලය කියන්නේ මොකක්ද 1 ධන r ගේ ඍණ n බලය කියලා කියන්නේ 1 යට 1 ධන r නේ 1 යට 1 ධන r සමානයි 1 ධන r ගේ ඍණ n නේ එතකොට මේ කෙලිම කූපනාගෙන් වැඩි කරලා තියෙනවා මේ කරන 1 ධන r ගේ ඍණ n බලය බෙදීම r. හරිද? ඔක දාපුවාම කෙලින්ම මිල ගණනය කරගන්න පුළුවන්. නැත්නම් එකතු කරලා ඉවරලා. හරිද? එතකොට මම මෙන්න මේ දත්ත ටික දුන්නාම ඔයගොල්ලෝ මට ගණනය කරන්න මේක. මේකේ මුහුණත් අගය මම දෙනවා 100යි කියලා. මුහුණත් අගය 100 නෙමෙයි 1000යි. මුහුණත්ගේ මම දෙනවා 1000යි කියලා කූපන් අනුපාතිකය මම දෙනවා 10යි කල්පිරීමන් දෙනවා 10යි කියලා මට ගණනය කරලා දෙන්න මේකේ නිසග මිල නිසගගේ මුහුණත්ගේ 1000යි කූපන් අනුපාතිකය 160යි කල්පිරීම අවුරුදු 10යි ගණනය කරලා දෙන්න මට නිසගගේ පිළිතුර දාන්න මම හදාගෙන යන්න. හදාගෙන යන්න මෙතන දීලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕන මුහුණත් අගේ බෙදීම 1 ධන r ගේ n හොයාගන්න මුලින්. මේකේ මුලින් දෙක තියෙන එක. එතකොට අවුරුදු 10ක අවසානයේදී අපිට හම්බ වෙනවා. අවුරුදු 10ක අවසානයේදී අපිට හම්බ වෙනවා මෙන්න මේ මෙතන හම්බ වෙනවා 1000ක්. 1000යි 60යි එකතු කරලා 1060 දාලා දෙන එක. එතන 1000ක් හම්බ වෙනවා. එතන මේ සූත්‍රය දාන්න නම් එහෙම කෙලින්ම දාන්න ඕනේ. 1000 බෙදීම 1 ධන දැන් r කීයද? r දීලා තියෙනවා දැන් මම දුන්න කූපන අනුපාතිකය 6යි කියලා මේ ප්‍රතිලාභ අනුපාතික 6.75. මේක තමයි පළදාව. පළදාව වෙන්නේ ඒක හරිද? දැන් මේ අපි මිලන හොයන්නේ නේද? අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය තමයි පළදාව වෙන්නේ හරිද? හරිද? ඒතර පළදාව එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය තමයි මේ දීලා තියෙන 6.75 කියලා. ඒතර ඒ කියන්නේ 0.0675. එහෙනම් 1000 බෙදීම 1 ධන 0.6
බිංදුවයි 6යි 7යි 5යි කීවෙනි බලය? 7යි 5යි 10 වෙනි බලය. දාන ඊට පස්සේ මේ දැන් මේ සූත්‍රය කෙලින්ම දාන්න පුළුවන්. 10 පාරක් ලියන්න ඕන. දැන් මේ ගැටලුව නම් මොකද කරලා තියෙන්නේ? මේ හැම එකේම වර්තමානගේ වෙන වෙනම හොයලානේ. 1060 වර්තමානගේ හොයලා. දැන් මෙතන උදාහරණ දීලා තියෙන 7 වෙනි අවුරුද්දේද කොහෙද මේ? 8 වෙනි අවුරුද්දේනේ. 8 වෙනි අවුරුද්දක දීලා මේ 60 බෙදීම 1.06යි 7යි 5යි 8 වෙනි බලය. කියන්නේ මේ අවුරුදු 8 වෙනි අවුරුද්දේ හම්බෙන කූපන්නාගේ වර්තමානගේ වෙනම හොයලා මේ 35 අරගෙන. දැන් අපි එහෙම හොය ඉන්න ඕනේ. කෙලින්ම මේ සූත්‍රය දාලා එකපාර ගන්න පුළුවන්. එකපාර ගන්න පුළුවන්. දැන් මුහුණත් අගේ කැලල අපි හොය දැන් කූපන්නාගේ කැලල. දැන් සූත්‍රය දාන්න කොහොමද? 60 වැඩි කිරීම එක ඍණ එක ධනාර්ග ඍණයෙන් බලය. එක ධන දශම බිංදුවයි 6යි 7යි 5යි ඍණ 10 වෙනි බලය. කැල්කියුලේටර් දාන්න පුළුවන්. ඍණ 10 වෙනි බලය බෙදන්න ඕනේ දශම බිංදුවයි 6යි 7යි 5යි. ඒතර ඕක සුළු කරා නම් මේ 946 දශම 7යි බිංදුවයි 9 ඔයගලන්ට කෙලින්ම එකපාර ගන්න පුළුවන්. මෙහෙම කැලි කැලි හොයලා. ඒක හැදුවේ නැද්ද කවුරු? මම හිතනවා ඒක හදන එක පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් ලියා ගන්න. ඊට පස්සේ අපි බැලුම් කළ මෙරකන ඊළඟ කොටසට යනවා. දැන් බලන්න කූපනාගේ සහ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය මත පදනම බැලුම් කර සඳහා මිල අවස්ථා තුනක් තියෙනවා. බැලුම් කර සඳහා මිල අවස්ථා තුනක් තියෙනවලු කූපනාගේ සහ පලදාමට පදනම. ඊට කලින් දැන් මේක ඉගෙන ගන්න කලින් අපි බලමු මෙන්න මේ කෑල්ල. බැලුම් කර මිල සඳහා උදාහරණකින් කෑල්ල. මට හොයලා දෙන්න. මෙන්න මේ ගණන්තොට උත්තර. වසර 5කින් පරණ තන 9 කූපනාගයක් සහිත රුපියල් 1000ක වටිනාකම් කොපමණද? කූපන් ගෙවීම අර්ධ වාර්ෂිකව සිදු වෙනවා. දැන් මම එකක් ඔයගොල්ලන්ට හදන්නම්. මම හදන්නම් අන්තිම එක. වසර 5කින් පරණ තන 10ක කූපනාගයක් සහිත රුපියල් 1000ක බැඳුම් කර වටිනාකම් කොපමණද කියලා අහනවා. දැන් බලමු. මේකේ පරිණත කාලය වසර 5යි. කූපන් ගෙවීම අර්ධ වාර්ෂිකව සිද්ධ වෙනවා. දැන් එතකොට අර මම කියවනේ මම අර කාල පරිච්ඡේදයේ තියෙන වැදගත්කම. දැන් මෙතන කූපන් ගේම් සිද්ධ වෙන වාර්ෂිකව නෙමෙයි. ඒත් අර්ධ වාර්ෂිකව තමයි කූපන් ගේම් සිද්ධ වෙන්නේ. මෙතන කාල පරිච්ඡේදය කොච්චරද? කාල පරිච්ඡේදය එතකොට මාස 6යි. හරිද? ඒතර වෙනම හොයාගන්න අවශ්‍යයි. හරිද? එතකොට දැන් බලමු මේකේ කූපන් ගේම් කොච්චරද මේකේ? කූපන් ගෙවීම වෙන්නේ මුහුණත් අගේ. රුපියල් 1000ක බැඳුම් කරයක් කියලා කියන්නේ මුහුණත් අගේ 1000 කියන එක. හරිද? සාමාන්‍ය බැඳුම් කරය හඳුන්වන්නේ මිලෙන් හඳුන්වනවා කියලා කියන්නේ මුහුණත් අගේ තමයි දෙන්නේ. රුපියල් 1000
වැඩි කරන්න ඕන කූපන අනුපාතිකය. 10%ක කූපන වර්ගයක් සාමාන්‍යයෙන් මේ බැලු කර සඳහා සම්මත දෙන විදිහ. හරිද? විශේෂයෙන් කිව්ව නැත්නම් එහෙම 10% කූපන වර්ගයක් කියලා කියන්නේ වාර්ෂික කූපන වර්ගය තමයි ලබා දෙන්නේ. රුපියල් 1000ක බැලු කර කියන්නේ මුණත් වගේ 1000. හරිද? ඒතර 1000 වැඩි කිරීම 10%. මේ කියන්නේ කොච්චරද? රුපියල් 100යි. දැන් මම කියවන කාල පරිච්ඡේදය වෙනස් වෙනකොට අවුරුද්දට වඩා ඒ කාල පරිච්ඡේදය සඳහා දාලා කූපන් අගය හොයන්න අවශ්‍යයි. එහෙනම් කාල පරිච්ඡේදය සඳහා කූපන් අගය කොච්චරද? එහෙනම් මාස 6 සඳහා 100 බෙදීම 2යි අවුරුද්දට 100 නම් මාසයට. එච්චරයි නේද? 50. දැන් කූපනයේ කාල පරිච්ඡේදය දැන් කාල පරිච්ඡේද සංඛ්‍යාව අවශ්‍යයි. දැන් මුළු කාලය කොච්චරද? වසර 5යි. වසරකට අර්ධ වාර්ෂිකය වෙන අපි මේක හොයන්නේ. වසරකට දෙක ගන්න. එහෙනම් කාල පරිච්ඡේද කොච්චර තියෙනවද? එහෙනම් 10යි. දැන් අපි දාන්න යන මොන සූත්‍රයද? මෙන්න මේ සූත්‍රය තමයි දාන්නේ. මුහුණත් අගය බෙදීම එක ධන ආර්ගයෙන් ධන C වතාවක් මොකද සූත්‍රය? එතන කරේ නෑනේ. දැන් සූත්‍රය තමයි අපි දාන්න යන්නේ මේක හොයන්න. හරිද? දැන් මෙතන ඊට පස්සේ මේ R හොයාගන්න. R නේ. R කියන්නේ මොකද? R කියන්නේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය නැත්නම් ඵලදාවනේ. මෙතන මේ දෙකම දීලා නැහැ. හැබැයි වෙළඳපොළ පොලිය දීලා තියෙනවා. කියන්නේ R කියන්නේ කොච්චරද? R කියන්නේ දශම එකයිනේ R. මේ වෙළඳපොළේ දුන්නා මම කිව්වා ඒකේ විදිහට ලබා ගන්න කියලා. දැන් R දශම එකයි. දැන් R දශම එකද? R දශම එක කිව්වොත් වැරදි. මොකද වෙළඳපොළ පොලියක් දෙන්නේ වසරක් සඳහා මාස 6 සඳහා R හොයන්න ඕන. R සමානයි දශම එක බෙදීම 2යි දශම බිංදුවයි 5. දැන් ඔන්න සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. මුහුණත්ගේ 1000යි දශම බිංදුවයි 5 n කීයද? n 10යි. පරිච්ඡේදය සඳහා කූපන් කිරීම 50යි. 100 නෙමෙයි දාන්නේ 50. කාල පරිච්ඡේදය සඳහා 50 වැඩි කිරීම කරින්න එක ධන දශම බිංදුවයි 5 වෙන 10 වෙනි බාලය බෙදීම දශම බිංදුවයි 5. දැන් මට හොයලා දෙන්න මෙන්න මේ උත්තර දෙක.
මේක නම් පිළිතුරු දාන්න ඕනේ. ඉක්මනට දාන්න. එතකොට දැන් මේකට කළොත් එහෙනම් මොකද වෙන්නේ? මේකෙත් කාල පරිච්ඡේද 10යි n 10යි r 10යි ඒවා වෙනසක් නැහැ. ඒවා වෙනසක් නැහැ මේක 12. 112 කූපන. එහෙනම් කූපන් ගෙවීම වෙනම හොයා ගන්නවා. 1000 වැඩි කිරීම 112 කියන්නේ 120. එහෙනම් එතන උත්තරේ කීයද? 50 වෙනකොට 60 වෙනවා. හරිද? එතකොට ඒක තමයි මෙතන වෙනස් වෙන්නේ. මෙතන කූපන් කිරීම 45යි. මෙතන 60. එතන මේ උත්තර වල මේ C විතරයි වෙනස් වෙන්නේ. එතකොට ඔහම අගයන් දාපුවම ඔයගලන්ට එයි මෙතන එනවා අගයක් 1077යි 720ක්. මෙතන එනවා 961යි 740ක්. ඒ උත්තර ආවද? අඩු ගන්න උත්තර ආව නේද? හරි උත්තර ගන්න හොඳේ. ඔය උත්තර තුන ගන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේ ස්ලයිඩ් එක තේරුම් ගන්න. කූපන අගය සහ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික. එහෙම නැත්නම් ඵලදාව. මේ වචන දෙක එකිනෙක සම්බන්ධ වෙලා යන්නේ කියලා. මත පදනම බැඳුම් කර සදා මිල අවස්ථා තුනක් පවතිනවලු. දැන් අපි දැක්ක කලින් එකේ මෙන්න මෙහෙම අවස්ථා තුනක්. මම මේ අවස්ථා තුන මෙතන දාගෙන යන්න මුලින් එකක් දැක්කා කූපන අනුපාතිකය කූපන අනුපාතිකය තිබුණා 10%ක්. පොලි අනුපාතිකයක් තිබ්බා 10%ක්. තව එකක් අපි දැක්කා කූපන අනුපාතිකය තිබුණා 12%ක්. පොලි අනුපාතිකය 10%ක්. තව එකක් අපි දැක්කා කූපන අනුපාතිකය තිබ්බා 9%ක්. පොලි අනුපාතිකය 10%යි. ඒතර මේ වගේ මිලවලුත් තිබුණා. මෙතන මිල උනේ 1000යි. මෙතන මිල උනේ 1000යි. මෙතන මිල ආවා 1077යි.
77ක් මෙතන මිලාව 961ක්. හරි. දැන් අපි තේරුම් ගන්න බලමු මේකින් එක. බලන්න මුලින්ම තියෙන එක සමාන මිල බැඳුම් කර. කූපන් ප්‍රතිශතය පළදාවට සමාන විට ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට සමාන ප්‍රතිලාභයක් ලැබේ. එම නිසා වුන් සමාන මිල වන 100ක් ගෙවනවා. දැන් මේ කියලා කියන්නේ දැන් ওই කූපන් එක කියලා කියන්නේ මේ අපි ලබා දෙන ණය සඳහා හම්බෙන පොලිය. කූපන් එක කියලා කියන්නේ අපි ලබා දෙන ණය සඳහා අවශ්‍ය වෙන පොලිය. ඒතර දැන් පළදාව කියලා කියන්නේ මොකද්ද? පළදාව කියලා කියන්නේ අර සමස්ත ඉපැයීමනේ. මේ ණය ලබා දීම එහෙම නැත්නම් මේ ආයෝජනයෙන්ද අපිට හම්බෙන සමස්ත ඉපැයීම. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන සමස්ත ඉපැයීම. දැන් මේ අවශ්‍ය කරන සමස්ත ඉපැයීමම පොලිය විතර හම්බ වෙනවා නම් දැන් මතකනේ අර මේකේ ජීවිත කාලය මම යන්න විදිහ. මෙතනදී මොකක් හරි මිලකට මේක ගන්නවා. ඔහොම year 1 year 2 ඔහොම ගිහිල්ල ඉවරලා මෙතනදී හම්බ වෙනවා මුහුණත් අගේ හම්බ වෙනවා මෙතනදී මේ තැන්වලදී කූපන් හම්බ වෙනවා. හරිද? එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට සමාන ප්‍රතිලාභයක් කූපන අනුපාතිකයෙන් ලැබෙන්නේ නම් දැන් මෙයා මේ විදිහට මේ අවශ්‍ය වට්ටම් අනුපාතිකය හිතන්නකෝ. දැන් මෙතනදී අවශ්‍ය වට්ටම් අනුපාතිකය 10%යි. අවශ්‍ය වට්ටම් අනුපාතිකය 10%යි. හරිද? දැන් ওই 10%ම දැන් මේ මෙයාට අවශ්‍ය වට්ටම් අනුපාතිකය උපයා ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ කූපන් ගෙවීම. මෙන්න මේ කූපන් ගෙවීම. අනිත් එක තමයි මෙන්න මෙතනදී මෙයාට මේ අඩු මිලකට හම්බෙන වාසිය. මෙයාට 95කට වගේ මෙතනදී හම්බුණා නම් මෙතනදී මුහුණත් වගේ 100ක් හම්බුණා නම් ඔන්න ඔය වාසිය. හරිද? මේක පළවෙනි ක්‍රමය මේක දෙවෙනි ක්‍රමය. මේකෙන්නේ මෙයාට ප්‍රතිලාභ හම්බෙන්නේ නේද? එතකොට දැන් මෙයාට මේ අවශ්‍ය කරන මුළු ප්‍රතිලාභයම කූපන් එකෙන් හම්බ වෙනවා නම් පළවෙනි ක්‍රමය මෙයාට මේ පොලි ගෙවීම මගින් අවශ්‍ය කරන ප්‍රතිලාභය හම්බ වෙනවා නම් අවශ්‍ය කරන ප්‍රතිලාභය 10%යි කූපන් අනුපාතිකයේ 10% හම්බ වෙනවා නම් මෙයාට මේ දෙවෙනි ක්‍රමේ තවත් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අවශ්‍ය කරන ප්‍රතිලාභය කූපන් වලින් හම්බ වෙන හින්දා. එහෙනම් මෙයා මුලදිම මේක 95 ගෙවලා නෙමේ 100ක් ගෙවලම ගන්න සූදානම්. ඒ කියන්නේ දැන් මෙයාට මේ කූපන් එක අඩුවෙන් හම්බුනා නම් එහෙම මෙයා මේක මුලින් අඩුවෙන් ගෙවලා තමයි ගන්න කැමති. මොකද වෙනත් විදිහකට මෙයාට ප්‍රතිලාභයක් ඕනේ අවශ්‍ය කරන ප්‍රතිලාභය කරා යන්න. හැබැයි මෙයාට අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රතිලාභයම කූපන් අනුපාතිකය මගින් ලැබෙනවා නම් මෙයාට මේ මෙතනින් ත්‍රාග්ධන ලාභයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙයා කැමති අර මුහුණත් අගේම ආරම්භයේදීම ගෙවලා ලබා ගන්න. මොකද මෙයාට අවශ්‍ය කරන ප්‍රතිලාභය කූපන් අගෙන් හම්බ වෙන හින්දා. ඒතර ඒක තමයි එක ආකාරය. මොකක්ද මේ ආකාරය හඳුනා ගන්න විදිය? කූපන් අනුපාතිකය සමාන වෙන්න ඕනේ ප්‍රතිලාභ අනුපාතිකය එහෙම නැත්නම් පොලි අනුපාතිකයට. ඒතර ඒ වගේ වෙලාවකදී බැඳුම් කරේ මිල හැමතිස්සෙම මතක තියාගන්න මුහුණත් අගයට සමාන වෙනවා. හරිද? ඒතර ඒ වගේ බැඳුම් කරන අපි කියනවා සමාන මිල බැඳුම් කර කියලා. ඒතර මේකේ මුහුණත් අගේ සාමාන්‍ය මුහුණත් අගේ පොදුවේ 100ක් වෙන තමයි මේ 100ක් කියලා දීලා තියනවා කියන්නේ සාමාන්‍ය මේ මුහුණත් අගේ 100යි බැඳුම් කරලා මිල මුහුණත් අගේ. ඒතර මුහුණත් අගේ 100ක් වුණා නම් මිල 100ක් වෙනවා. ඒතර ඒක තමයි මේ කියන්නේ. පැහැදිලි නේද? ඒතර ඒවට කියනවා අපි සමාන මිල බැඳුම් කර කියලා. ඊට පස්සේ මේ අධි මිල බැඳුම් කර කියලා කියන්නේ දැන් කූපන අනුපාතිකය අපිට හම්බ වෙනවා අවශ්‍ය කරන පළදාවටත් වඩා වැඩි. අවශ්‍ය කරන පළදාව නැත්නම් අවශ්‍ය කරන පොලිය අනුපාතිකයේ 10%යි. ඊටත් වඩා වැඩියෙන් අපිට කූපන් හම්බ වෙනවා. අපිට ඕනෙත් 10%යි. අපිට 112 කූපන් වලින් හම්බ වෙනවා. දැන් මේක ඇවිල්ලා අපිට ලොකු ආශයක් විදිහට තමයි අපි දකින්නේ. ඒතර මේ වගේ බැඳුම් කරවලට ආයෝජකයෝ කැමතියි. ඒතර මේ වගේ බැඳුම් කරලට ආයෝජකයෝ කැමති හින්දා මූණත් අගටත් වඩා වැඩි අගයක් ගෙවලා හරි මේ බැඳුම් කර මිලදී ගන්න ආයෝජකයෝ කැමතියි. හරිද? බලන්න කියවල ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් කූපන් මගින් හම්බ වෙනවා. එම නිසා වුන් සමාන මිල වල 100ටත් වඩා සමාන ප්‍රමාණයක් හම්බ වෙනවා නම් මුහුණත් අගේ ගෙවලා තමයි මේගොල්ලෝ ගන්න. හැබැයි ඊටත් වඩා වැඩි මිලක් ගෙවන්න මේගොල්ලෝ කැමති මේ වගේ අවස්ථාවලදී. ඒතර කූපන අනුපාතික බලදාවට වඩා වැඩි කොට අපි මුහුණත් අගටත් වඩා වැඩි අගයක් බැඳුම් කර සදා ගෙවන්න කැමති. ඒ වෙලාවට අපි කියන මොන බැඳුම් කර කියලාද? අධි මිල බැඳුම් කර කියලා. දැක්ක නේද මේ
කූපන අනුපාතිකයේ 12ක් හින්දා මුහුණත් අගේ 1000ක් වෙද්දී 1077ක් ගෙවලා මෙහා මේක ගන්න කැමති. හරි. ඊට පස්සේ බලන්න කූපන අනුපාතිකයේ පළදාවට වඩා අඩු විට. දැන් මේක තමයි අර මම සාමාන්‍ය මුලින් නම් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න භාවිත කරපු ආකාරය. දැන් කූපන අනුපාතිකයේ හම්බෙන්නේ 9%යි. දැන් අපිට අවශ්‍ය කරනවා පොලි අනුපාතිකය නැත්නම් පළදාව 10%. දැන් තව ටිකක් පළදාව මදි. ඒ ටික ගන්න වෙන්නේ කොහොමද? ඒ ටික ගන්න වෙන්නේ මේ මුලදී මේක ලාභයට අරන් මේක මුලදී අනුපාත වගේ අරගෙන අන්තිමේදී මුහුණත් අගේ 100 ගත්තාම එතනනුත් ලාභයක් එනවා. එහෙනම් අර මුහුණත් අගේම ගෙවන්න සූදානම් නැහැ. මුලදී ටිකක් අඩු වගේක් තමයි අපි සමාගමට ණයට ලබා දෙන්න සූදානම්. ඒ වගේ වට අපි කියන වට්ටම් වෙල බැඳුම් කර කියලා. කොහොමද ඒක හඳුනාගන්නේ? කූපන අනුපාතිකයේ පළදාවට වඩා අඩුයි. කූපන අනුපාතිකයේ පළදාවට වඩා අඩුයි. ආයෝජකයන්ට අවශ්‍ය කරන පළදාවට වඩා අඩු ප්‍රතිලාභයක් තමයි කූපන් මගින් ලැබෙන්නේ. ඒ හින්දා වුන් සමාන මිල වල 100 වෙන මුත්ත මුහුණත් අගේට වඩා අඩු මිලක් ගෙවලා තමයි මේ වගේ බැඳුම් කරගන්න කැමති. හරි. ඒවට අපි කියන වට්ටම් මිල බැඳුම් කර කියලා. මොකද බැඳුම් අපිට බැඳුම් කරේ හැමෝම වට්ටම් මිලක ඩිස්කවුන්ට් එක කියන්නේ අඩු මිලකට තමයි බැඳුම් කරේ අපිට හම්බ වෙන්නේ. දැන් මෙතෙන්දි මේ උදාහරණෙදි අපි දැක්කා 96යි 960කට 1000 බැඳුම් කරේ 960කට නේ හම්බුනේ. කියන්නේ වට්ටම් මිලකට තමයි මේ බැඳුම් කරේ හම්බුනේ. බැඳුම් කර කොටසේ සිද්ධාන්ත එතනින් ඉවරයි. අපි ඊළඟට යමු ආයෝජන කළමනාකරණයට. මේ ඇවිල්ලා අපේ පාඩම් මාලාවේ අවසාන කොටස. මේ කොටසෙන් පස්සේ අපි පුළුවන්. ඒක මතක් කිරීමක් තියෙන සිංහලා හින්දු අලුත් අවුරුද්ද හින්දා ඊළඟ සති අපි දේශනය පවත්වන්නේ නැහැ. එතකොට දැන් මේ පාඩම සිද්ධාන්ත නගුලක් දුරට අද ඉවර කරගන්න පුළුවන් වෙයි. හැබැයි සිද්ධාන්ත ඉතුරුනොත් හරි ඒ ඉතුරුන සිද්ධාන්ත කොටසුයි මේ පාඩමට දාග ගැටලුයි අපි අවුරුද්දෙන් පස්සේ 25 වෙනිදා කරලා අපි පාඩමාලාව අවසන් කරමු 25 වෙනිදා. අනිත් අයටත් කියන්න සහභාගී වෙච්ච නැති අයටත් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා. හරි අපි බලමු ආයෝජන කලබක් කියන්නේ මොකක්ද කියලා. මේ ආයෝජන කලබක් කියලා කියන්නේ දැන් ආයෝජන කලබක් කියලා කියන්නේ විවිධ වත්කම් වල එකතුවක්. හරිද? විවිධ වත්කම් වල එකතුවක්. දැන් මම මේක මීට කලිනුත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගාව ඉතුරු කරලිවලා තියෙනවා කියලා හිතන්නකෝ 1,50,000. එතකොට ඔයගොල්ලෝ මේ ඉතුරු කරලා තියෙන 1,50,000 මොකක් හරි එක වත්කමක විතරක් ආයෝජනය කරලා තියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ගිහලා බැංකුවේ තැන්පත් කරලා ඉවරලා මේ 1,50,000 තියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ 1,50,000 පාවිච්චි කරලා ඉවරලා කොටස් මිලදී අරගෙන තියන්නේ නැහැ. මම කියන්නේ තියන්නේ නැහැ කියලා කියන්නේ ඔයගොල්ලෝ සමාජලාවට තියලා ඇති. හැබැයි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක නෙමෙයි. හරිද? වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය මොකක්ද? මේ 1,50,000 විවිධ වත්කම් වල ආයෝජනය කරන එක තමයි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය. හරිද? කලබක් කියලා කියන්නේ බැඳුම් කර තොග ව්‍යුත්පන්න වෙළඳ භාණ්ඩ මුදල් සමුදා සමානකම් වලින් සම්මානිත මූල්‍යවත්කම් සමූහයක්. ඒ දීපර වෙළඳාම් පුද්ගලික ආයෝජන වටිනා එකතු කළ හැකි වැනි මූල්‍ය නොවන වත්කම් දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරිද? කියන්නේ මොකද්ද? ආයෝජන කලබක් කියලා කියන්නේ මෙන්න මේ බාස්කට් එක. අපි විවිධ ආයෝජන දාපු පැසක් තමයි මේ ආයෝජන කලබක් කියලා කියන්නේ. ත්‍රෝකි තියෙන වෙන පුළුවන් බැංකු තැන්පතු. බැංකු තැන්පතු තියෙන වෙන පුළුවන්. ඊට අමතරව මොනවද? කොටස් වල ආයෝජනය කරලා තියෙන වෙන පුළුවන්. ඊට පස්සේ බැඳුම් කරවලා ආයෝජනය කරලා තියෙන වෙන පුළුවන්.
ඊට පස්සේ මොනවද මේ වටිනා එකතු කළ හැකි දැන් කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔය සමහර දැන් ලංකාවේ නම් ගොඩක් ප්‍රචලිත නැහැ පිටරට නම් ඔය පිකාසෝගේ චිත්‍ර නැත්තම් ඩා වින්චිගේ චිත්‍ර මේ වගේ මේ චිත්‍ර වල විශාල මිලක් තියෙන. ඒතර ඒවත් වත්කම් විදියට ඒවත් ආයෝජන විදියට එහෙම නැත්තම් වටිනාකම එක්ස්ප්‍රෙස් කරලා තියාගන්න පුළුවන් ඒවා විදියට ඒවා භාවිතා කරනවා. පේන්ටින්ග්ස් වගේ ඒවා. ඒතර ඒ වගේ එහෙම නැත්තම් රන් රිදි වගේ දේවල්. ඒතර ඒ වගේ ඒවා තියෙනවා වෙන්න පුළුවන්. රන් රිදි වගේ ඒවා තියෙනවා වෙන්න පුළුවන්. තව මොනවද? පුද්ගලික ආයෝජන. ඒ කියන්නේ මොකක් හරි ඔයගොල්ලෝ ගිහිලිවරලා අලුතෙන් පටන් ගත්ත පුද්ගලික සමාගමක කොටස් පිළිදී ගන්න වෙන්න පුළුවන්. මොකක් හරි අලුතෙන් IT පැත්තේ වගේ මොකක් හරි අලුත් සංකල්පයක් කරන පටන් ගත්ත පොඩි කම්පැනි එකක් තියෙනවා කියලා හිතන්න. ඔයගොල්ලෝ ගිහිලිවරලා ඒක ආයෝජනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ පුද්ගලික ආයෝජන තියෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ නිවාස ව්‍යාපෘති වල ආයෝජනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. නිවාස ව්‍යාපෘති නැත්නම් ඉඩම් දේපල වල ආයෝජනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ විවිධ ආයෝජන වලින් සමන්විත ආයෝජන සමූහයකට තමයි මේ ආයෝජන කලබක් කියලා කියන්නේ. ඒතර කලබක් සාමාන්‍යයෙන් ආයෝජන විවිධ කූඩවල විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන ත්‍රමකින් අවදානම අඩු කරලා. මෙතන මේ වැදගත්ම වචන තමයි මේ නිල් පාටින් දීලා තියෙන විවිධාංගීකරණය කියන එක. ඒතර මේ කලබකින් බලාපොරොත්තු වෙන්නේ අපි විවිධ ආයෝජන වල අපි කුඩා කොටස් දාන එකට. ඒ කියන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද? මේකෙන් බලාපොරොත්තු මේ අවදානම අඩු කරන එක. අර කීමනක් තියෙන ඔක්කොම බිත්තර ටික එක බාස්කට් එකකට දාන්න එපා කියලා. එහෙම නැත්නම් දැන් බාස්කට් එක වැඩනොත් එමු මොකද වෙන්නේ? ඔක්කොම බිත්තර ටික බිඳලා යනවා. එතකොට තමන්ට මුකුත් නැති වෙනවා. එතකොට අපි මොකක් හරි එක සමාගමක අපේ මුළු මුදලම ඒ සමාගමේ කොටස් වල ආයෝජනය කළා ඔය සමාගම මංකුලොත් වුණොත් එහෙම අපිට මුළු මුදලම නැති වෙනවා. අන්නේ අවදානම අඩු කරන් තමයි අපි මේ විවිධ ආයෝජන වල දාලා ඉවරලා අපේ ආයෝජනයේ විවිධාංගීකරණය කරන්නේ. එතකොට ඒකෙන් අවදානම අඩු වෙනවා. මොකක් හරි එකක් නැතුණත් අපිට අනිත් ඒවා ටික ඉතුරු වෙනවා. මේ පාඩමේ අපේක්ෂාව වන්නේ කලබ ප්‍රතිලාභ සහ කලබ ලක්ෂණ පිළිබඳ කෙටියෙන් දැනුමක් ලබා ගැනීමලු. ඉතින් අපි හිතන මේ ලොකු පුළුල් දැනුමක් ලබා ගන්න නැහැ. කෙටි හැඳින්වීමක් තමයි කරන්නේ. හරි. මෙතන මේ පයි chart එකක් දෙන්න තියෙන ගොඩක් වෙලාවට මම ප්‍රශ්න පත්‍ර දැකලා තියෙනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ආයෝජන කලඹ වල ටිකක් දීලා දැන් අර ඔයගොල්ලෝ සචින්ද සර් එක කළානේ මේ ප්‍රස්තාරගත කිරීම. ඒතර ගොඩක් වෙලාවට දෙනවා මේ ආයෝජන කලඹ ප්‍රස්තාරගත කරන්න කියලා. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් දෙන හින්දා තමයි මේ මෙතන මේ පයි chart එකක් දීලා තියෙන්නේ. දැන් මෙතන එහෙම අගයන් ටිකක් දීලා දුන්නාන් පස්සේ ප්‍රතිශත ටික හොයලා ඉවරලා ඒක පයි chart එකක් විදිහට දක්වන්න. දැන් මෙතන නම් භාණ්ඩාකාර බැඳුම් කර තමයි 130ක් ආයෝජනය කරලා තියෙන්නේ. ඊට පස්සේ භාණ්ඩාකාර බිල්පත් 25ක් ආයෝජනය කරලා තියෙනවා. ඊට පස්සේ කොටස් 20ක් ආයෝජනය කරලා තියෙනවා. ඊට පස්සේ ආයතනික බැඳුම් කර. ඒ කියන්නේ මේ ණය කර ආරෝමය ඒවා 15ක් ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික ස්ථාවර ණය උපකරණ. ඊට පස්සේ බැංකුවේ දාලා තිනවා මෙයා 10ක්. ඒ වගේ ආයෝජන ප්‍රමාණ දුන්නාම ඔයගොල්ලන්ට මේ වගේ රූප සටහනක ප්‍රස්තාරයක දක්වන්න පුළුවන්කම තියෙනවා. හරි ඊට පස්සේ මේ පාඩමේ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන අනිත් දේ තමයි මේ වගේ ආයෝජන කලබක් දුන්නාම දැන් ආයෝජන කීපයක් දෙනවා මෙච්චර මේවා මම ආයෝජනය කරලා තියෙනවා කියලා. මම ආයෝජන කලබක් දුන්නට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගන්න කලබේ සමස්ත ප්‍රතිලාභය ගන්න කිරින්න පුළුවන් වෙනවා. කලබේ සමස්ත ප්‍රතිලාභය නැත්නම් අපි කියනවා කලබේ සාමාන්‍ය ප්‍රතිලාභය කියලා. අන්න ඒක ගන්න කිරීම හැකියාව ඔයගොල්ලන්ට තියෙන්න ඕන. හරිද? දැන් මෙතන බලන්න. දැන් මෙතන වත්කම් පන්ති 5ක ආයෝජනය කරලා තියෙනවා මේ පුද්ගලයා. භාණ්ඩාගාර බැඳුම් කරවලා ආයෝජනය කරලා තියෙන කොච්චරද මේ තියෙන්නේ මිලියන 100ක්. භාණ්ඩාගාර බැඳුම් කරවලා ආයෝජනය කරලා තියෙන මිලියන 100ක්. භාණ්ඩාගාර බිල්පත් වල මිලියන 20ක් ආයෝජනය කරලා තියෙනවා. ආයතනික බැඳුම් කරවල මිලියන 25ක් ආයෝජනය කරලා තියෙනවා. කොටස් වල මිලියන 18.5ක් ආයෝජනය කරලා තියෙනවා. බැංකු තැන්පත් තියෙනවා මිලියන 10ක්. හරිද? ඒතර ඔය ටික විතරයි ගොඩක් වෙලාවට දෙන්නේ අපිට මේ මම ඇන්දීරෙන් වම් අත පැත්තේ තියෙන ටික තමයි දෙන්නේ. එතකොට ওই ටිකයි ඊට අමතරව මේ ඒ අදාළ වත්කම් පන්තියට අදාළ ප්‍රතිලාභය ලබා දෙනවා. මේ తీරුව ලබා දෙනවා.
ඔය ටික දුන්නට පස්සේ ඔයගොල්ලෝ හොයන්න ඕනේ මෙන්න මේ සාමාන්‍ය බරතබ්බු සාමාන්‍ය ප්‍රතිලාභය ඔයගොල්ලෝ හොයන්න ඕනේ. හරිද? ඒතර ඔක හොයන්න කලින් ඔයගොල්ලෝ මුලින් හොයාගන්න ඕනේ මේ වත්කම් පන්තිවල සමස්ත ආයෝජනයේ ප්‍රතිශතයක් විදිහට හොයාගෙන ඉන්න ඕනේ මුලින්ම. ඒතර මේක තමයි මුලින්ම කරන්නේ. හරිද? ඒතර ඕක මුලින්ම කරන්න මොකද කරන්න ඕනේ? ඕක මුලින්ම කරන්න ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ මේ මුළු ආයෝජන කලඹේ වටිනාකම. මුළු ආයෝජන කලඹේ වටිනාකම හොයන්නේ කොහොමද? මේ ඔක්කොම ආයෝජන ටික එකතු කරලා ඉවරලා එකතුව ලබා ගන්න ඕනේ. ඒතර එකතුව ලබා ගත්තම අපිට එනවා මිලියන 173.5ක්. හරිද? ඊට පස්සේ මේ එක් එක් ආයෝජන වල ප්‍රතිශතය හොයන්න ඕනේ සමස්ත කලඹේ වටිනාකමේ ප්‍රතිශතයක් විදිහට. කොහොමද ඒක හොයන්නේ? දැන් භාණ්ඩාගාර බැඳුම් කරන හොයන භාණ්ඩාගාර බැඳුම් කරන වටිනාකම 100යි සමස්ත වටිනාකම 173.5 මිලියන. ඒතර 100 බෙදීම 173.5 වැඩි කිරීම 100% කියලා මෙන්න මේ විදිහට මෙහෙම උත්තර අපි හොයාගන්න ඕනේ. වෙන වෙනම එක් එක් වත්කම් පන්තිවල ප්‍රතිශතය හොයන්න ඕනේ කලඹේ. ඊට පස්සේ එක් එක් වත්කම් පන්තිවල ප්‍රතිලාභ අපිට ගැටලුව හම්බ වෙනවා. දැන් මෙතන භාණ්ඩාගාර බැඳුම් කරලින් 10%ක්, බිල්පත් වලින් 8%ක්, ආයතනික බැඳුම් කරලින් 12%ක්, කොටස් වලින් 6%ක්, බැංකු තැන්පත් වලින් 11.5ක් විදිහට ප්‍රතිලාභ හම්බුනකින් දීලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ හොයන්න ඕනේ මේක පාවිච්චි කරලා ඉවරලා මේකේ මේ මුළු ආයෝජන කලඹේ සාමාන්‍ය ප්‍රතිලාභය. හරිද? මුළු ආයෝජන කලඹේ සාමාන්‍ය ප්‍රතිලාභය හොයන්න ඕනේ. කලඹේ ප්‍රතිලාභය ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ඒක හොයන්න මොකද කරන්නේ? ඒක හොයන්න නම් මේ බර තැබූ ප්‍රතිලාභ ටික හොයාගන්න ඕනේ. මේ වෙන වෙනම මේ වත්කම් පන්ති වල. දැන් මෙතන වත්කම් විතර එයාගේ ප්‍රතිලාභ අනුපාතිකය කොච්චරද? 10යි නේද? එතන 10 ගානේ කොච්චරක් හම්බ වෙනවද? 10 ගානේ හම්බ වෙන්නේ 100ට මේකෙන් මුළු ප්‍රතිශතයෙන් 57.4. එතන බර තැබුව එක හොයන්නේ කොහොමද? බර තැබුව එක හොයන්නේ 10 වැඩි කරන්න යනවා ඔයගොල්ලන්ට දශම 5යි 7යි 6යි 4. දැන් මේ උදාහරණයක් දීලා තින්නේ මෙතන. උදාහරණයක් දීලා තින්නේ මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා නේද? එතන ප්‍රතිශතය කොච්චරද? 8යි 8 වැඩි කරන්න ඕනේ. මෙයාගේ බර කොච්චරද? මෙයා මුළු කලමෙන් බර 11.5යි තුනයි. එතන මේ උත්තරේ ගන්න මේක දශම කරලා වැඩි කරන්න ඕනේ. හරිද? එතන මේක 8 වැඩි කරන්න ඕනේ. දශම 1.5යි 3. හරිද? එහෙනම් දශම නොකර කළොත් එහෙනම් මුළු එක්කෙනාම 100ෙන් බෙදන්න. හරිද? ඒතර මේක හොයන ලේසිම ක්‍රමය තමයි සාමාන්‍ය ප්‍රතිලාභයෙන් ලේසිම ක්‍රමය මම කලින් දවසකුත් කළා මෙතන මේ MCQ කරනකොට ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ මෙන්න මේ ටික එකතු කරගෙන යන්න මෙහෙම. මොකද කරන්නේ? 10 වැඩි කරනවා 57.64. දැන් 11.5යි 3 වැඩි කරනවා 8. මේ මේවා ටික මෙහෙම වැඩි කරගෙන යන්න. වැඩි කර මොකද කරන්නේ යටට එකතු කරනවා. ඊට පස්සේ 14.4 එක වැඩි කිරීම 12. ඔහොම මේ ටික එකතු කරලා ඉවරලා එන උත්තරේ මොකද කරන්නේ? එන උත්තරේ බෙදනවා 100. එතකොට එනවා මේ උත්තරේ. පැහැදිලි නේද? මේ විදිහට හොයන්න පුළුවන්. මොනවද උත්තරේ? දැන් අපි මුලින්ම හොයාගන්න ඕන මොනවද? වෙන වෙනම මේවා. දැන් අපි පළවෙනි පියවර. මොකද්ද? සමස්ත වටිනාකම. දැන් මේක ඔක්කොම මිලියන වලින් තියෙනින්ද දැන් ඔයගොල්ලෝ මිලියන වලින් හදන්න පුළුවන් මේ ගැටලුව. ඒ කියන්නේ මෙතන දශමත් නැහැ. මේ වගේ ගැටලුව මිලියන වලින් හදුවා කියලා වැරද්දක් නැහැ. දැන් මිලියන 60යි මිලියන 30යි මිලියන 90යි. එකතු කොච්චරද මෙතන? මිලියන 120යි. එහෙනම් භාණ්ඩාගාර බැඳුම් කරන ප්‍රතිශතය කොච්චරද? 60 බෙදීම 120 වැඩි කිරීම 100ට 100. කියන්නේ 50යි. බලපත්‍රලාභී බැංකු තැන්පතු. බැංකු තැන්පතු 30 බෙදීම 120 වැඩි කිරීම 100ට 100. කියන්නේ 125යි. මූල්‍ය සමාගම 30 බෙදීම 120 වැඩි කිරීම 120 නේ 125. හරි. ඊට පස්සේ තියෙන අපිට අපේ
අපි හදන විදිහට අරක දාගන්න නේද? මෙතන හොයාගත්තනේ වෙන මොනවද? 50යි 25යි 25යි කියන්නේ 50 වැඩි කිරීම 11.5 දන් 25 වැඩි කිරීම 13 දන් 25 වැඩි කිරීම 14.5 බෙදීම 100 කීයක් එනවද උත්තරේ? කොපිය උත්තර දාන්න අද උත්තරයක් දැම්මම නෑ. දාන්න බලන්න. හරි හර්ෂිනී උත්තර තුනක් දාලා තිනවා ඒ විදිහට හදන්නත් පුළුවන්. මේ විදිහට හදන්නත් පුළුවන්. උත්තරේ කීයක් දෙන්නේ අන්තිම උත්තරේ? දුලා දශම 6.5 නේ අන්තිම උත්තරේ. දැන් හදන්න මේ ගැටලු. හරි මේක හදන්න ටක් ගන්න. දැන් මම මේක ඔන්න වෙන විදිහකට හදන්නම් මේ කලින් කලොත් මම දැන් ක්‍රම දෙකක් කිව්වනේ. ඒ ක්‍රම දෙකෙන් එකකට හදන්න ලේසි වෙයි. කාට හරි දැනගන්න ඕන නම් මේ අනිත් ක්‍රමයෙන් කරන්න. දැන් ඔන්න අපිට පුළුවන් මුළු ඉපෙීම හොයන්න මේ ආයෝජන කලන. දැන් මෙතන භාණ්ඩාගාර බැඳුම් කරවල මුළු වටිනාකම් දීලා තියෙනවනේ. ඒතර එකෙන් 111.5ක් තමයි ඒකේ මුළු විතනින්. ඉපෙීම නේ. ඒතර ඒක හොයන්නේ කොහොමද? 23යි 750යි 0.3 වැඩි කරනවා 11.25. ත්‍රෝතන උත්තරේ එනවා 2 2
107,31,250. හරිද? ඊට පස්සේ බලපත්‍රලා අපි බැංකු තැන්පත් වලින් බලන කීයක් එනවද කියලා. 23යි 750යි 0.3 වැඩි කරන්න ඕනේ 114.25. ඒතර උතනින් එනවා 33,84,000 375 නේ. ඔය විදිහට භාණ්ඩාගාර බිල් පාත් වලින් අපිට එනවා භාණ්ඩාගාර බිල් පාත් වලින් අපිට එනවා මේ මිලියන 95ක් නෙදින මිලියන 95 108න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට එනවා 76 ලක්ෂයක්. ඊට පස්සේ මූල්‍ය සමාගම් වල තැන්පත් වලින් එනවා අපිට මේ 47 මිලියන 47.5 11.5න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට එනවා 54,62,500ක්. දැන් ওই විදිහට මෙන්න මෙච්චර ඉපෙීම් හම්බ වෙනවා මේ වත්කම් පන්ති 4. ඒතර මුළු ඉපෙීම හොයන්න මොකද කරන්න ඕනේ? මුළු ඉපෙීම හොයන්න මේ ජාති 4 අපි එකතු කරනවා. මුළු ඉපෙීම මුළු ඉපෙීම වෙනවා අපිට මෙන්න මෙච්චරක් 19යි 17යි 5යි මෙන්න මෙච්චරක් එනවා මුළු ඉපෙීම. 19 මිලියන 1,78,125ක්. දැන් මේ තමයි මුළු ඉපෙීම. ඊට පස්සේ මුළු ආයෝජන කළේ වටිනාකම මෙතන මේ විදිහට හොයාගන්න පුළුවන්. මුළු ආයෝජන කළේ වටිනාකම කොච්චරද තියෙනවද? මුළු ආයෝජන කළේ වටිනාකම තියෙනවා මිලියන 190ක්. මිලියන 190ක් තියෙන මුළු ආයෝජන කළේ වටිනාකම. එහෙනම් සාමාන්‍ය ඉපෙීම අනුපාතිකය. සාමාන්‍ය ඉපෙීම අනුපාතිකය කියන්නේ කොහොමද? මුළු ඉපෙීම ප්‍රමාණය. මේ වත්කම් පන්ති 4 මුළු ඉපෙීම අපිට තියෙනවා මෙන්න මෙච්චරක්. 19යි 178යි 125ක්. සමස්ත ආයෝජන කළේ වටිනාකම තියෙනවා මිලියන 190ක්. ඕක වැඩි කරනවා 100%. ඔතන තියෙනවා කලින් ක්‍රම දෙක වගේම කලින් ක්‍රම දෙකත් මේ උත්තරේ 10.1ක්. හරි. එහෙනම් අපි අදට මෙතනින් පාඩම අවසන් කරමු. එතකොට අපි අවුරුද්දෙන් පස්සේ 25 වෙනිදා අපි මේ පාඩම ප්‍රශ්න ටිකත් කරලා මේ ව්‍යාපාර අධ්‍යයන සංඛ්‍යාන ඒ විෂය යටතේ මේ පාඩම් මාලාව අපි අවසන් කරමු. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ස්තුතියි.